වෙල්කම් ටු accounts tutor channel. අද accounts tutor channel එක මගින් මම සාකච්ඡා කරන්නේ 2019 උසස් පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 21 සිට 50 දක්වා වූ ප්‍රශ්න සඳහා පිළිතුරු. අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේම ප්‍රශ්නාංක 1 සිට 20 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරා ඒ සඳහා පිළිතුරු. එතකොට මේ වීඩියෝ එකෙන් අපි ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ ළඟ තියාගෙන මේ වීඩියෝ එක බලන ගමන් ඔයගොල්ලොත් ඒත් එක්කම හදන්නත් පුළුවන්. ඒ ආකාරයට එම ඉස්සරහට යන එතකොට හොඳ අවබෝධයක් ලැබෙයි කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුම් අපි සාකච්ඡා කරන්න කියලා. එතකොට අපි ප්‍රශ්නාංක 21ට ගියොත් එහෙම මේ ප්‍රශ්න පත්‍රයේ මේ 2019 3:31 දින අවසන් වාර්ෂික සඳහා සීමිත තාරක පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2019 6:20 දින අධ්‍යක්ෂකවරු අනුමත කරනවා. හරි. එතකොට ගිණුම් වාර්ෂය වෙන්නේ මේගොල්ලන්ගේ 2019 3:31කින් ඉවර වෙනවා. ඒ කියන්නේ 2018 සහ 2019 තමයි ගිණුම් වර්ෂය වෙන්නේ. 2018 සහ 2019 තමයි ගිණුම් වර්ෂය වෙන්නේ. ඒ කියන්නේ 2018 අප්‍රේල් 1 වෙනිදා පටන් ආවා 2019 3:31 ගිණුම් වර්ෂය අවසන් වෙනවා. නමුත් මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරුන් විසින් අනුමත කරන්නේ 2019 6:20. එතකොට ගිණුම් වර්ෂය ඉවරනේ 2019 3:31. එහෙනම් අපිට මේ 3:31ත් ඊළඟට 2019 6:20ත් අතර සිදුවෙච්ච සිද්ධීන් ටිකක් අපිට දෙනවා. මෙතනදී අපි අහන්නේ LKS 10 ප්‍රකාරව මේ දීලා තියෙන ශේෂපාත දිනයට පසු සිදුවීම නැත්නම් වාර්තා කරන කාලක්ෂේත්‍රයේ පසු සිදුවීම් සම්බන්ධයෙන් 2019 31 දිනට මේවා අපි ගලපන්න ඕනේද කියන එක තමයි අපේ අවධානය මෙතන යොමු කරන්නේ. එහෙමනම් ශේෂපාත දිනට පසු සිදුවීම් අපි දන්නවා ශේෂපාත දිනට ගලපන සිද්ධිය තියෙනවා ගලපන්න නැති සිදුවීමුත් තියෙනවා. ඒක අපි දන්නවා. ඒතකොට ශේෂපාත දිනට පැවති යම් සිදුවීමකට යම් ගණනකට සාක්ෂි සපයන සිද්ධීන් අපි ගලපනවා. ශේෂපාත දිනට පසු සිදුවීමක් වුණත් ඒ වගේම ශේෂපාත දිනට පැවති දේවල් ගැන සාක්ෂි සපයන්නේ නැති දේවල් අපි ගලපන්න ඒවා හෙළිදරව් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු එකින් එක මොනවද මේ සිදුවීම් කියලා. එතකොට මේකේ පළවෙනි එක කියනවා 2019 3:31 දිනට ලක්ෂ 5ක ගෙවිය යුතු ණයගැතියෙකු 2019 5:28 දින බොන්වත් වූ බව ප්‍රකාශයට පත් කරන ලදී. එහෙනම් මේ ණයගැතිය අපේ ගිණුම් වාර්ෂික තුල හිටපු එක්කෙනෙක් බොන්වත්ලා තියෙන්නේ අධ්‍යක්ෂකවරු මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් ඒ වගේම ශේෂපාත දිනට පැවති සිද්ධියක් පිළිබඳව මෙතන අපට සාක්ෂි සපයනවා. මොකද ඒ ගණන් වෙලා තියෙන්නේ ගිණුම් වාර්ෂය ඇතුලේ 2018 2019 ගිණුම් වාර්ෂය ඇතුලේ තමයි මේ ශ්‍රීනායකත්ව බොන්වත්ලා දෙන්නේ. අනිවාර්යෙන් මේ ඒ කියන සිදුවීම ගලපන සිදුවීමක් වෙනවා මේ ශේෂපාත දිනට පසු සිදු වුණා. ඒ වගේම B එකේ මොකද වෙන්නේ? ඒ 2019 3:31 දිනට පැවති ලයිස්තුගත පොදු සමාගම් වල කොටස් ආයෝජන වටිනාකම 2019 6:20 දින විට ලක්ෂ 10කින් පහළ ගින් දෙනවා. නමුත් මෙතන ලයිස්තුගත සමාගම් වල කොටස් වල වටිනාකම අඩුවීම කියන එක ශේෂපාත දිනට පැවති සිදුවීමකට සාක්ෂි සපයන්නේ නැහැ. ඒ නිසා මේක අපි හඳුනා ගන්නවා ගලපන්න නැති සිදුවීමක් විදිහට. අපි C වලට ගියොත් C ප්‍රකාශය කියන්නේ 2019 4:05 දින සමාගමට විරුද්ධ පමණල නඩුවක තීන්දුව 2019 6:1 දින ලබා දෙනවා. ලක්ෂ 40ක දඩයක් රජය නියම කරනවා ගෙවන්න. ඉතින් මෙතන මේ සිදුවීම දිහා බලපුවාම මේකේ සිද්ධ වෙන්නේ ගිණුම් වර්ෂයේ අවසානයට පස්සේ. ඒ කියන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේ මුල තමයි 4:05 කියන්නේ. එහෙනම් අපිට බැලුමට මේ පේනවා මේක 2018 2019 ගිණුම් වර්ෂයට ගලපන සිදුවීමක් නෙමෙයි කියලා. එහෙමනම් මෙතන අපේ පිළිතුර වෙන්නේ 21ට වෙන අපට අදාළ වෙන පිළිතුර වෙනවා ඒ පමණ කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට මේ පළවෙනි ප්‍රකාශය විතරයි අපි මෙතන ගලපාන්නේ. අනිත් ඒවා ශේෂපාත දිනට පසු
නොගලපන සිදුවීම්. ඊළඟට 22 වෙනි ප්‍රශ්නෙට අපට යන්න පුළුවන්. 22 වෙනි ප්‍රශ්නේ කියනවා LKS 2 තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය තීරණය කිරීමේදී පහත කුමන පිරිවැය අයිතමය එමෙතන අයිතමයන් ඇතුළත් කරනු ලබයිද කියලා තොග පිරිවැය තීරණය කරනකොට. ඒකේ පළවෙනි එක කියනවා අමුද්‍රව්‍ය ශ්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ අපතේ යන අසාමාන්‍ය වටිනාකම්. මේවා තොග පිරිවැය හොයනකොට අපි ගලපන්නේ නැහැ. මේක ගලපන අගයක් නෙමෙයි. ඊළඟට නිෂ්පාදිත භාණ්ඩ ගණදෙන කරන්න බෙදාහරණතියක් දරනු ලබන ගබඩා පිරිවැය මේකත් තොග පිරිවැය කොටසක් විදිහට ගන්න නැහැ. ඊට ප්‍රදර්ශනාගාරවල පරිපාලන පොදුකාර්ය පිරිවැය මේකත් තොග පිරිවැය යටතට ගන්න. ඔයගොල්ලෝ LKS 2 අරන් බලන්න. ඒක අමතක නම් ඒ ප්‍රමිතිය මේ 22 වෙනි ගාන යටතේ නැවත පරිශීලනය කරන්න. එතකොට ඔයගොල්ලන්ට තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය තීරණය කරනකොට මොන පිරිවැය හිතෙමද ඇතුළත් කරන්න කියලා හොඳ අවබෝධයක් ලැබෙයි. එම නිසා මෙතනදී 22 වන ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ ABC යන සියල්ලම කියන එක. ඊළඟට අපිට 23 සහ 24 ප්‍රශ්න වලට ගියාම මේකේ දෙන්නේ සමාගමක අපිට යම් විස්තර ටිකක් සමාගමක ඒ සමාගමේ පිරිවැටුම තියෙනවා දලලාභය පරිපාලන හා බෙදා හැරීමේ වියදම් ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය මෝටර රථ ප්‍රත්‍යාගන අතිරික්තය කියලා වටිනාකම් ටික අපිට දෙනවා. ඒකලා අපිට කියන වර්ෂය තුල ඉඩම් පළවෙනි වතාවට ප්‍රත්‍යාගනනය කරනවා මෝටර රථ දෙවන වරට ප්‍රත්‍යාගනනය කරනවා. එතකොට මෝටර රථ ඊට කලින් 2017 මාර්තු 31 පළවෙනියට ප්‍රත්‍යාගනනය කරලා තියෙනවා. ඒ ප්‍රත්‍යාගනනය තුලින් පළවෙනි වතාවේ ප්‍රත්‍යාගන අලාභයක් ඇතුළත් වෙනවා 35000ක. ඊළඟට සමාගම සම්පූර්ණයෙන්ම හිමිකම් මත මූල්‍ය කර ඇති අතර මේක ආදායම් බදු වල නිදහස් කියලා අපිට සඳහන් කරනවා. ඊළඟට 2019 331 දින අවසන් වර්ෂය සඳහා සමාගම විසින් හඳුනාගත් මුළු ආදායම් සහ මුළු වියදම තමයි අපි අහන්නේ. එහෙමනම් මෙතන මුළු ආදායම් සහ මුළු වියදම අපි ගණනය කරනකොට අපිට පේනවා සමාගමේ පිරිවැටුම තියෙනවා 950. ඊළඟට සමාගමේ ප්‍රත්‍යාගන්න අතිරික්තය ඉඩම් සම්බන්ධයෙන් පළවෙනියටම ඇතිවෙච්ච ප්‍රත්‍යාගන්න අතිරික්තයේ පළවෙනි ප්‍රත්‍යාගන්නෙන් 150ක් තියෙනවා. ඊළඟට මෝටර රථ ප්‍රත්‍යාගන්න අතිරික්තයක් තියෙනවා 75ක. නමුත් මේකේ කලින් අලාභයක් ඇති වෙලා තියෙනවා ප්‍රතිවර්ත්‍ය කොටසක් තියෙනවා. මේ අලාභයට හිලව් කරන්න ඕන. කොහොම නමුත් මෙතන ලාභයට වෙන පිරිවැටුමට නැත්නම් වෙන බලපෑම විදිහට අපිට මේ තුනම ගන්න සිද්ධ වෙනවා. එතකොට මෙතන සමාගමේ පිරිවැටුම 950යි ප්‍රත්‍යවර්ත වන ප්‍රත්‍යාගන අලාභය 35යි. ඒ කියන්නේ කලින් අවුරුද්දේ මෝටර රථ ප්‍රත්‍යාගනනයේ අලාභයක් තිබ්බ නිසා ඒ අලාභය මේ සැරේ අතිරික්තයෙන් හිලව් කරලා ඒ ප්‍රමාණය අපි මොකද කරන්නේ කාලච්ඡේදයේ ලාභ වලින් බැර කරා. ඊට මෝටර රථ ප්‍රත්‍යාගන අතිරික්තයක් තියෙනවා තව 30ක. ඒත් මේ දෙක එකතු කරාට පස්සේ තමයි 75 හැදෙන්නේ. මේ 35ක් ගත්තේ කලින් අලාභයට හිලව් වෙන්න. ඊපස්සේ ප්‍රත්‍යාගන අතිරික්තය තියෙනවා ඉස්සරෝ මිඩම් ප්‍රත්‍යාගන කියලා මේ සැරේ 150ක්. එහෙමනම් මේ තුනේම එකතු කරගත්තට පස්සේ අපිට එනවා මුළු ආදායම විදිහට 1175. ඊළඟට අපෙන් අහනවා මේ සමාගමේ මුළු වියදම කියපුවම අපිට මෙතන ගාණ දෙනවා මොකක්ද පිරිවැටුම අපිට දීලා තියෙනවා. අපිට පුළුවන් එතකොට මේ පිරිවැටුම 950න් අපිට දල ලාභය දීලා තියෙනවා. ඒ දෙක අතර වෙනස ගත්තම අපිට එනවා විකුණුම් පිරිවැය. ඒ විකුණුම් පිරිවැයට අපි ආයතන පරිපාලන වියදම් ආබෙදා හැරීම ගලපනවා. ගලපුවාම අපිට එනවා මේ සමාගමේ මුළු වියදම 750ක් විදිහට. අපි එතන දල ලාභය දීලා තියෙන නිසා අපි දල ලාභය ඇසුරෙන් මොකද කරේ? දල ලාභය පිරිවැටුමෙන් අඩු කරලා අපි හොයාගත්ත විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැයට ආයතන පරිපාලන වියදම් ගලපුවා. ගලපුවට පස්සේ අපිට මුළු වියදම ආවා මේ සමාගමේ කීයක්ද 750ක්. එමනම් 1175 750ක් තියෙන පිළිතුර තමයි පිළිතුරු අංක 4 23ට. ඒතර 23ට අපිට එන නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4 කියන්නේ මෙන්න මේක. 1175 750 කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඒ කියන්නේ 23ට 4 වෙනි පිළිතුරම නිවැරදි වෙන්නේ.
ඊළඟට අපිට 24 වෙනි ගානත් ප්‍රශ්නේ අපට අහන්නේ මේ ගානෙන්මයි. 24 වෙනි ප්‍රශ්نين අහනවා 2019 331 දින අවසන් වාර්ෂිකය සඳහා සමාගමේ ලාභය සහ විස්තීර්ණ ආදායම. එතකොට සමාගමේ ලාභය අපි ගද්දි අපිට මෙතන පහසුවෙන්ම දල ලාභය දීලා තියෙනවා. කීයක්ද? අපිට දල ලාභය දුන්නා 450ක්. ඊට පස්සේ මේ 450ට ගැලපෙනවා අර ප්‍රතිවර්ත ප්‍රත්‍යාගාන අලාභය නැවත අපි ලාභ ගිණුමට බැර වෙනවා. ඒක 35ක් වෙනවා. එතන ප්‍රතිවර්ත ප්‍රත්‍යාගාන අලාභය කියන එකෙන් අපි අදහස් කරේ මේ මෝටරත ප්‍රත්‍යාගානයෙන් කලින් තිබිලා තියෙනවා අලාභයක්. ඒතර මේ අවුරුද්ද දෙනවා ඒකේ ප්‍රත්‍යාගාන ලාභයක්. ඒ ප්‍රත්‍යාගාන ලාභයෙන් අපි අඩු කරනවා කලින් අවුරුද්දේ ප්‍රත්‍යවර්ත වෙච්ච ප්‍රත්‍යාගාන අලාභය අපි බැර කරනවා. එහෙනම් එතන වෙනස තමයි අපට එනවා 35ක්. මේ 35 අපි කපා හරිනවා. ඒ කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගාන අලාභය තමයි මේ 35. ඒක අපි අඩු කරනවා මේවර ප්‍රත්‍යාගාන ලාභය. එතකොට ඒක අපි වෙනම පෙන්නනවා වර්ෂයේ ලාභයට දල ලාභයට ප්‍රත්‍යවර්ත අලාභය එකතු කරලා එතකොට 485ක් වෙනවා වර්ෂයේ ලාභය. එතකොට අනික් අතට ප්‍රත්‍යවර්ත අතිරික්ත විස්තීර්ණ ආදායමට ගත්තාම මේකට ගැලපෙනවා. අපි දන්නවා මෙතන අපට ආවා මෝටරත ප්‍රත්‍යාගාන ලාභය 75ක්. ඒ 75න් අපි අඩු කරා කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගාන අලාභය 35. එතකොට 40ක් එනවා. තව ප්‍රත්‍යාගාන අතිරික්තය ඒක අපි විස්තීර්ණ ආදායම යටින් දානවා කීයක් කියලාද 40යි කියලා. ඊළඟට කෙලින්ම ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් ප්‍රත්‍යාගානයෙන් පළවෙනි සැරේම 150ක ප්‍රත්‍යාගාන ලාභයක් ඇවිත් තියෙනවා. ඒ දෙක එකතුව තමයි අපි විස්තීර්ණ ආදායමට ගලපන්නේ. එතකොට එහෙමනම් විස්තීර්ණ ආදායම වෙනවා 190ක්. එහෙනම් පිළිතුරු වෙන්නේ 485ත් 190ක්. එම නිසා 485ත් 190ක් තියෙන පිළිතුර තමයි පිළිතුරු අංක 4 වෙන්නේ. 24ට 4 වෙනවා පිළිතුර. එතකොට අපිට මේකෙන් අහනවා සමාගමේ වාර්ෂික ලාභය අපි දන්නවා අපිට මෙතන දෙනවා දල ලාභය 450ක්. එතකොට දල ලාභය අපි දන්නවා තියෙනවා 450ක් ගානේ. ඊළඟට අපිට මෙතන තව දෙයක් තියෙනවා මේ අපිට දීලා තියෙනවා මෝටරත් ප්‍රත්‍යාගානන නිසා මේවාර ඇති වෙලා තියෙනවා අතිරික්තයක්. නමුත් කලින් අවුරුදු 2017 අවුරුද්දක ප්‍රත්‍යාගාන අලාභයක් ඇතිලා තියෙනවා. එහෙනම් මෙවර ඇති වෙලා තියෙන ප්‍රත්‍යාගානන අතිරික්තය වන 75න් අපි කපා හරිනවා අර කලින් අවුරුද්දේ ප්‍රත්‍යාගාන අලාභ වෙච්ච 35. එතකොට 40ක් තව අතිරික්ත වෙනවා. මේ 35 අපි ගලපනවා කොතෙන්ටද? මෙතෙන්ට. හරි ප්‍රත්‍යාගාන අලාභය කියලා වර්ෂයේ දල ලාභයට යටින් අපි ගලපමු. එතකොට අපිට එනවා 485. මේ 485න් අපි අඩු කරනවා ආයතන පරිපාලන වියදම්. ආයතන පරිපාලන වියදම් තියෙනවා 250ක්. එතකොට අපිට පුළුවන් මේ 485න් මේ 250 අඩු කරන්න. එතකොට අපිට එනවා 235ක්. එතකොට මේ 235 තමයි වෙන්නේ මේ 235 තමයි වෙන්නේ වර්ෂයේ ලාභය. ඊළඟට අනික් කොටසින් අහනවා මේකේ විස්තීර්ණ ආදායම. අපි දන්නවා මෙතන අපි මෝටරත ප්‍රත්‍යාගානන අතිරික්තය මේ අවුරුද්දේ තිබ්බා අපට 75ක්. ඒ 75න් අපි අර කලින් ප්‍රත්‍යාගාන ලාභේ කපා හැරිය 35ක්. එතකොට අපිට තව අතිරික්ත ප්‍රමාණයක් ආව 40ක්. ඒ 40 අපි විස්තීර්ණ ආදායමයට තමයි ගලපන්නේ. එතකොට ඒක විස්තීර්ණ ආදායමයට ගලපනකොට අපිට ඒක විස්තීර්ණ ආදායමයට ගලපනකොට ප්‍රත්‍යාගාන අතිරික්ත වෙනවා 40ක්. ප්‍රත්‍යාගාන අතිරික්ත ඉඩම් වල එනවා 150ක් මේ ප්‍රථම ප්‍රත්‍යාගාන. එහෙනම් 40ත් 150 අතර එකතුව 190ක් වෙනවා. ඒතර මේ 190 තමයි විස්තීර්ණ ආදායම වෙන්නේ. එහෙනම් 235ත් 190ක් තියෙන පිළිතුර. 235ත් 190ක් තියෙන පිළිතුර තමයි පිළිතුරු අංක 4. මේක තමයි 2019 331 දින අවසන් වර්ෂය සඳහා සමාගමේ ලාභය සහ අනෙක් අතට විස්තීර්ණ ආදායම.
කියන එක. අපි ඒතකොට සමාගම් ගිණුම්කරණය ගැන තියෙන වීඩියෝ එක අපි නිකුත් කරනකොට මේ වෙනත් විස්තීර්ණ ආදායම ගැලපීම සහ ඒ ප්‍රත්‍යාගාමනය සම්බන්ධ ගිණුම්කරණ ප්‍රමිත ගැන ගැඹුරට සාකච්ඡා කරමු. දැනට මේ මට්ටමින් මම හිතන එක ඔයගොල්ලෝ තේරෙන්න ඇති කියලා. ඊළඟට 25 වෙනි ගානට ගියාම ඒක තියෙන්නේ අනුපාත ගානක්. එතන අපිට තියෙනවා 2019 331 දිනකට සමාගමකට අදාළ තොරතුරු ටිකක් දෙනවා. ඒ සමාගමේ අපිට දෙනවා ජංගම අනුපාතය. ජංගම අනුපාතය කීයද? වාර 2යි. ජංගම වාක්‍යම් තියෙනවා 60000ක්. තොගේ තියෙනවා 48000ක්. මේ තොරතුරු ටික දීලා අපිට කියනවා 2018 4 එක දිනට තොගේ. ඒ කියන්නේ ආරම්භක තොගේ තියෙනවා 32000ක්. ඒ වගේම අග හරි. ඒ කියන්නේ 2018 දින අවසන් වර්ෂය සඳහා විකුණු ලක්ෂ 3ක් තියෙනවා. දළලාභ අනුපාත දෙනවා 120ක් කියලා. ඔය කරුණු ටික දීලා අපිට කියනවා 2019 331 දින අවසන් වර්ෂය සඳහා තොග පිරිවැටුම් අනුපාතය සහ 2019 331 දිනට ශනික වත්කම් අනුපාතය හොයන්න කියලා. එහෙනම් අපිට මේ දුන්න තොරතුරු අසුරින් අපිට තොග පිරිවැටුම් අනුපාතයයි ශනික වත්කම් අනුපාතය හොයන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක අපි හොයන්නේ කියලා. එතකොට අපි තොග පිරිවැටුම් අනුපාතයට ගියොත් එimhe තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගයෙන්. එතකොට විකුණුම් පිරිවැය අපි හොයා ගන්න වෙනවා. එතකොට විකුණුම් පිරිවැය හොයනකොට මෙහෙම පෙරවැඩකට යන්න පුළුවන්. මේක විකුණුම් තියෙනවා ලක්ෂ 3ක්. ඇස්ස දළලාභය තියෙනවා 60000ක්. එතකොට අපි ලක්ෂ 3ෙන් 60000ක් අඩු කරාම අපිට එනවා විකුණුම් පිරිවැය 240000ක්. ඊළඟට සාමාන්‍ය තොගය ගත්තී අපිට ආරම්භක තොගය තියෙනවා 32000ක්. අග තොගය තියෙනවා 48000ක්. ඒ දෙක එකතුව අපි දෙකෙන් බෙදනවා. එතකොට ඒ දෙක එකතුව 80000ක් වෙනවා. 80000 දෙකෙන් බෙදපුවාම 40000යි. ඒ අනුව විකුණුම් පිරිවැය එනවා 240000ක්. ඊළඟට සාමාන්‍ය තොගය එනවා 40000ක්. එතකොට 40000න් බෙදුවාම අපිට එනවා පිළිතුර වාර 6ක් කියලා. එහෙනම් තොග පිරිවැටුම් අනුපාතේ වාර 6යි. එතකොට මේ තොග පිරිවැටුම් අනුපාතය හොයන්න අපිට අවශ්‍ය වුණු විකුණුම් පිරිවැය සඳහා පෙරවැඩ තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය තොගය හොයන්න ගත්ත පෙරවැඩ. එතකොට මේක ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයේ ඔබ අතේ තියාගෙන මේක ස්ටඩි කරන්න අධ්‍යයනය කරන්න අපි මේ හදන එක. එතකොට හොඳට ඔබට අවබෝධ වෙයි මේ කොහොමද අපි මේ අනුපාතය ගණනය කරේ කියන එක. එතකොට අපිට දළලාභ අනුපාතය ඉවහල් වුණා මෙතන. දළලාභය හොයාගන්න විකුණුම් වලින් කොච්චරක්ද කියලා. ඒ ඇසුරෙන් තමයි අපි විකුණුම් පිරිවැය හොයාගත්තේ 240000ක් කියලා. එතකොට වාර 6ක් තියෙන 25ට තොග පිරිවැටුම් අනුපාතේ වාර 6ක් අපිට ලැබුණා. ඊළඟට අපෙන් අහනවා ශනික වත්කම් අනුපාතය කීයද කියලා. අපි දන්නවා ශනික වත්කම් අනුපාත හොයද්දී අපි තොගය අයින් කරනවා ජංගම වත්කම් වලින්. එතකොට තොගය ඉවත් කරාට පස්සේ අපිට ශනික වත්කම් හොයන්න අපිට මෙතන ඉගියක් දෙනවා. ජංගම අනුපාතය අපිට දෙනවා 2ට 1ක් කියලා මේ ගානේ. 2ට 1ක් කියලා. එතකොට ඒකල අපිට ජංගම වගකීම් ප්‍රමාණය දෙනවා 60000ක් කියලා. එතකොට ජංගම අනුපාතය යටතේ 2ට 1 අනුපාතයක්. වත්කම් 2කට 1 වගකීම නම් තියෙන්නේ. අපිට දීලා තියෙන මුළු වගකීම් 60000න් අපිට හොයා ගන්න පුළුවන් වත්කම් කීයද කියලා. වත්කම් 120000ක් තියෙනවා මේ අනුපාතයට අනුව. හරි? ඒ කියන්නේ වත්කම් ජංගම අනුපාතය කියනවා 2ට 1යි කියලා. එතකොට ඒකල අපිට ජංගම වගකීම් වල වටිනාකම දෙනවා. නමුත් ජංගම වත්කම් වල වටිනාකම දෙන්නේ නැහැ. ඒ නිසා අපි ජංගම වගකීම් 60000 නම් අනුපාතය ජංගම අනුපාතය 2ට 1 නම් සෑම එක වගකීමකටම වත්කම් දෙකක් තියෙනවා. එහෙනම් 60000ක වගකීම් සඳහා 120000ක් ජංගම වත්කම් තියෙනවා. එහෙනම් අපි ජංගම වත්කම් අනුපාතය හොයාගත්තා. මේකෙන් අපි ශනික වත්කම් හොයනකොට ජංගම වත්කම් වලින් තොගය අඩු කරනවා. එහෙනම් ජංගම වත්කම් අපි වහගත් 120000න් අපි තොගය 48000 අඩු කරනවා. අඩු කරාම අපිට එනවා 72000ක්. ඒ 72000 හැම එනවා අනිත් අතට වගකීම් තියෙනවා 60000ක්. එහෙනම් 72000ට 60000 අනුපාත කරාම අපිට එනවා ශනික වත්කම් අනුපාතය 1.2ට 1ක් විදිහට. එතකොට තොග පිරිවැටුම් අනුපාතේ වාර 6කුත් ශනික වත්කම් අනුපාතය 1.2ට 1ක් කියන පිළිතුර අපිට ලැබෙනවා තුන්වෙනි පිළිතුරෙන්. නම් මෙන්න මේ තුන්වෙනි පිළිතුර තමයි 25 වෙනි ගානට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 26 වෙනි ගානේ ඒ දෙන්නේ අපිට අනුපාත හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය ගැන තමයි අපෙන් අහන්නේ. 26 වෙනි ගානේ
ඒතර අපිට දෙන විස්තර තමයි සීමිත සමාන පොදු සමාගම 2019 3.31 දින අවසන් වාර්ෂිකය සඳහා ගණනය කළ තුන හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයක්. ඒතකොට 20ක් ලැබිලා තියෙන ඒ අනුපාතය. නමුත් 2019 3.31 දින අවසන් වාර්ෂිකය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිල කරනකොට මෙන්න මේ දීලා තියෙන කරුණු සැලකිලා නැහැ. ඒතකොට මේ කරුණු සැලකිල්ලට නොගැනීම මත හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩිවීමක් සිදුවන්නේද කියලා අහන්නේ. එතකොට මේ තමයි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාත හොයනකොට සැලකිල්ලට ගත නැති අයිතම ටික. එතකොට මේ අයිතම ටික හේතුවෙන් හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩිවීමක් වෙනවද කියලා අපි අහන්නේ. එහෙමනම් පළවෙනි එක කියනවා ගොඩනැගිලි ප්‍රථම වතාවට ප්‍රත්‍යාග්‍රහණය කළා ප්‍රත්‍යාග්‍රහණ අතිරික්තයක් ඇති වෙනවා ලක්ෂ 5ක. එතකොට ඒ නිසා අපිට දන්නවා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩිවීමක් එතන සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ලක්ෂ 8ක සංචිත ප්‍රාග්ධනිත කරනවා. එතනදී වෙන්නේ තියෙන සංචිතම ප්‍රාග්ධනිත වෙන නිසා එතනත් හිමිකම වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද සංචිත කියලා කියන්නේ හිමිකමේ කොටසක්. ඒ තියෙන සංචිතයේම අඩු වෙලා තමයි ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. ඒ නිසා එතන බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් ලක්ෂ 2ක ආපසු වැවුම් නිසා මොකද වෙන්නේ? එතන ලාභය වැඩි වෙනවා. ලාභය වැඩිවීම බලපානවා හිමිකමට. එහෙනම් ඒක බලපානවා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය වැඩි වෙන්න. අපි බැලුවොත් කොහොමද මේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාත හොයන්නේ කියලා. ඒක අපි හොයන්නේ කාලච්ඡේදයේ ලාභය හිමිකමෙන් බෙදලා. ඒතර කාලච්ඡේදයේ ලාභය ගැන අපි දන්නවා. නමුත් කාලච්ඡේදයේ හිමිකම හොයන්නේ කොහොමද? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට අඳවාගත් ඉපීම් එකතු කරලා සංචිතත් එකට එකතු කරාම අපිට එනවා හිමිකම්. එහෙමනම් මේ 26 වෙනි ගානට නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේ C පමණයි කියන එක. එහෙනම් C ලක්ෂ 2ක ආපසු යවුම් හේතුවෙන් මොකද වෙන්නේ? හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය වැඩිවීමක් වෙනවා. වැඩිවීමක් වෙන ප්‍රකාශය තමයි වෙන්නේ C. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ C. 26ට 3 වෙනි පිළිතුර වෙන්නේ. ඊළඟට 27 වෙනි ගාන දෙන්නේ සීමිත අමල් පොදු සමාගම භාණ්ඩයකින් ඒකක 50000ක් වාර්ෂිකව නිෂ්පාදනය කර විකුණනවා. ඒකකයක ප්‍රාථමික පිරිවැය අපට දෙනවා රුපියල් 20ක් කියලා. විචල්්‍ය පිරිවැය එතකොට 20ක් වන අතර එය විචල්්‍ය පිරිවැයෙන් පමණක් සමානිත වේ කියන ප්‍රාථමික පිරිවැය. ඊට ඒකක 50000ක ක්‍රියාකාරී මට්ටමේදී නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය පිළිවෙලින් ලක්ෂ 20ක් සහ ලක්ෂ 15ක් වේ කියනවා. සමාගම ස්ථාවර පොදුකාර්ය සමාගම ස්ථාවර පිරිවැය මුළු පොදුකාර්ය පිරිවැයෙන් 60ක් කියනවා. ඒකල අපෙන් අහනවා මෙම භාණ්ඩ ඒකකයක මුළු පිරිවැය සහ ඒකකයක විචල්්‍ය පිරිවැය කොපමණද කියලා අපෙන් අහන්නේ. මේ භාණ්ඩ ඒකකයක මුළු පිරිවැය හා ඒකක විචල්්‍ය පිරිවැය කොපමණද කියලා අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. එතකොට 27 වෙනි ගානට අපි ගියාම 27 වෙනි ගානේ ඒකකයක ප්‍රාථමික පිරිවැය අපිට දෙනවා ගානේ කීයක්ද 20ක් කියලා. ඒක හරි. ඊළඟට ඒකකයක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අපිට පුළුවන් ඒකකයක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හොයන්න ලක්ෂ 20 අර ක්‍රියාකාරී ඒකක ගානෙන් බෙදලා. එතකොට ඒකකයකට එනවා 40ක්. ඊළඟට ඒකකයක නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය අපිට හොයන්න පුළුවන් ලක්ෂ 15 බෙදලා ඒ අර ක්‍රියාකාරී ඒකක ගානෙන් එතට එනවා 30ක්. මේ තුන එකතුව 20 40 එකතුව අපිට එනවා 90ක්. මේ 90 තමයි ඒකකයක මුළු පිරිවැය වෙන්නේ. අපි මේක 50000කින් බෙදලා තමයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ඒකකයකට අපි ලබා ගත්තේ. 50000 කියලා කියන්නේ ඒක 50000 ක්‍රියාකාරී මට්ටමේදී තමයි අපිටම දෙන්නේ. ඒ නිසා අපිට 50000න් බෙදලා එක එකට යන නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය හොයා ගන්න පුළුවන්. අපි බලමු දැන් ඒකකයක විචල්්‍ය පිරිවැය යන්නේ කොහොමද කියලා. අපි ඒකකයක මුළු පිරිවැය හෙව්වා. ඒකකේ විචල්්‍ය පිරිවැය හොයන්නේ අපිට තියෙනවා මුළු පොදුකාර්ය පිරිවැය අපි හොයා ගන්නවා නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන මුළු පොදුකාර්ය පිරිවැය තියෙනවා ලක්ෂ 20ත් 15ත් එකතු කරාම ලක්ෂ 35ක්. ඊළඟට ඒ මුළු පොදුකාර්ය පිරිවැය ඇතුලේ ස්ථාවර පොදුකාර්ය පිරිවැය තියෙනවා 60ක්. ඒ නිසා අපි මේ ලක්ෂ 35 160ෙන් වැඩි කරාම අපිට එනවා මේ මුළු පොදුකාර්ය පිරිවැය ඇතුලේ තියෙන ස්ථාවර කොටස 1,21යි. අපි ඊට පස්සේ කරන්නේ මුළු පිරිවැයෙන් මේ ස්ථාවර කොටස අඩු කරනවා. ඒ ලක්ෂ 35න් 1,21ක අඩු කරාම අපිට ලැබෙනවා මුළු පොදුකාර්ය පිරිවැය තුළ ඇතුළත් විචල්්‍ය පිරිවැය 14 ලක්ෂයක් විදිහට. ඒතර මේක ඒකක විචල්්‍ය පොදුකාර්ය පිරිවැය හොයන්න අපි 14 ලක්ෂ බෙදනවා ක්‍රියාකාරී එක 50000න්. ඒතර අපිට ලැබෙන පිළිතුර 28ක් කියලා. දැන් අපිට කලින්ම දෙනවා සියලු ප්‍රාථමික පිරිවැය විචල්්‍යයි කියලා 20ක්. ඒකකයක ප්‍රාථමික පිරිවැය 20යි. ඒතර ඒකකයක පොදුකාර්ය පිරිවැය තියෙනවා
28ක්. එතකොට 20ත් 28ත් අතර එකතු වෙනවා 48ක්. එහෙමනම් 48 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට අපේ 48 වෙන පිළිතුර. ඒ කියන්නේ අපේ එතකොට නිවැරදි පිළිතුර වෙනවා 27ට මෙන්න මේක 95ත් 90ත් 48ත් කියන පිළිතුර. ඒ කියන්නේ 27ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 5. 90 සහ 48 කියන එක අපි ඒක හොයාගත්තා. වෙන්න මේ විදිහට 90ක් එනවා මෙතෙන්ට. ඒකකේ මුළු පිරිවැය. ඊට පස්සේ ඒකකේ විචල්්‍ය මුළු පිරිවැය අපිට එනවා 48. අපිට 28 වෙනි ගානට ගියාම 28 වෙනි ගානේ අපිට තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් දෙනවා X සහ Y කියලා. මේ නිෂ්පාදන දෙපාර්තමේන්තු වල නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයත් අපට දෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකේ ලක්ෂ 2ක් සහ 1,50,000ක් විතර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ වගේම මෙතන අපට මේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය යන්ත්‍රපෑ සහ ශ්‍රමපෑ ප්‍රමාණය දීලා තියෙනවා. අපෙන්ට කියනවා මේ භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 50ක ඍජු අමුද්‍රව්‍යයක්ද පැයකට රුපියල් 50ක ඍජු ශ්‍රමයේද පැය 4 අවශ්‍ය වේ. මේ භාණ්ඩ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී යන්ත්‍රපෑ 2ක් සහ ශ්‍රමපෑ 4ක් සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කෙරේ. භාණ්ඩ ඒකකයක් සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය අපිට හොයන්න දෙන්නේ. එතනදී අපි හොයන්න ඕනේ මෙතන ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයන්න ඕනේ. ඊට පස්සේ ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්න ඕන. අපලම කොහොමද මේක හොයන්නේ කියලා. 28 වෙනි ගානට ගියාම මේ 28 වෙනි ගානේ අපිට දෙනවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය X සහ Y වල ලක්ෂ 2ක් සහ 1,50,000ක් විදිහට. එතකොට නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ යන්ත්‍රපෑ තියෙනවා 10000ක්, ශ්‍රමපෑ තියෙනවා Y දෙපාර්තමේන්තුවේ 30000ක්. ඊට පස්සේ අපි යන්ත්‍ර පැයක පොදු කාර්ය අපිට හොයා ගන්න පුළුවන් මේ ලක්ෂ 10000න් බෙදලා එතකොට යන්ත්‍ර පැයක පොදු කාර්ය එනවා. ඊළඟට මෙතන Y දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන පොදු කාර්ය 1,50,000 30000න් බෙදුවම අපිට එනවා ශ්‍රම පැයක පොදු කාර්ය. ශ්‍රම පැයක පොදු කාර්ය ඊළඟට ඒකකයකට අවශ්‍ය යන්ත්‍ර පැය අපිට දෙනවා 2ක් කියලා. ඒකකයකට අවශ්‍ය ශ්‍රම පැය අපිට දෙනවා 4ක් කියලා. එහෙමනම් යන්ත්‍ර පැයක පොදු කාර්ය 20යි. නමුත් ඒකකයකට අවශ්‍ය යන්ත්‍ර පැය 2ක් එන 20 වැඩි කිරීම 2 40යි. ඊළඟට Y වලට ගියාපුවාම Y වල තියෙනවා ශ්‍රම පැයක පොදු කාර්ය 5යි. එතකොට ඒකකයකට අවශ්‍ය ශ්‍රම පැය ගන්න 4යි. එහෙනම් 5 වැඩි කිරීම 4 20යි. එතකොට 40 සහ 20 එකතු වෙනවා 60. ඒ 60 තමයි අපිට වෙන්නේ ඒකකයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විදියට 60 ලැබෙනවා. ඊළඟට අපෙන් අහන්නේ ඒකකයක නිෂ්පාදන පිරිවැය. එතකොට ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයද්දී ඒකකයකට ඍජු අමුද්‍රව්‍ය අපිට දෙනවා 50යි කියලා. ඒකකයේ ඍජු ශ්‍රමය තියෙනවා 200ක් කියලා. ඒ කියන්නේ අපි ඍජු ශ්‍රමය වැඩි කරනවා 50 වැඩි කිරීම 4ෙන්. මොකද 50 වැඩි කිරීම 4 කියන්නේ ඍජු ද්‍රව්‍ය පැයකට 50 ඍජු ශ්‍රමය පැය 4ක් ඕනේ කියලා අපිට දෙනවා. ඍජු අමුද්‍රව්‍ය පැයකට 50ක් තමයි ඍජු ශ්‍රමය. එතකොට 50 වැඩි කිරීම 4 සමානයි 200යි. ඊට පස්සේ ඒකකයක පොදු කාර්ය පිරිවැය 60ක් වෙනවා. අපි 60 මෙතනින් හොයාගත්තා. එහෙනම් 20 50 20 සහ 50 200 සහ 60 එකතුව අපිට දෙනවා 310ක්. එතකොට 310 තමයි ඒකකයක මුළු පිරිවැය. එහෙනම් ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා 60ක්. ඒකකයේ මුළු පිරිවැය තියෙනවා 310ක්. එතකොට 310 සහ 60 තියෙන පිළිතුර. එහෙනම් 60 සහ 310 තියෙන පිළිතුර වෙනවා පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4 තමයි එතකොට 28 වෙනි ගානට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට සමාච්ඡේදන ලක්ෂයේදී පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා අපෙන් අහනවා 29 වෙනි ගානේදී. අපි දන්නවා සමාච්ඡේදන ලක්ෂයේදී ලාභ පාඩු නැති තත්වයක් ආදායම් වියදමට සමාන වෙන තත්වයක් තමයි සමාච්ඡේදන ලක්ෂය කියන්නේ. එහෙනම් සමාච්ඡේදන ලක්ෂයේදී ඒක මුළු දායකයේ මුළු ස්ථාවර පිරිවැයට සමාන වෙනවා කියලා කියනවල ඒක නිවැරදි. ඒ වගේම මුළු විකුණුම් ආදායම මුළු ස්ථිර පිරිවැයට ස්ථාවර පිරිවැයට සමාන වේ කියන එක වැරදි. ඊළඟට මුළු ස්ථාවර පිරිවැයෙහි සහ මුළු විචාල පිරිවැය එකතුව මුළු විකුණුම් ආදායමට සමාන වේ කියනවා ඒක
නිවැරදි. ඊළඟට ඒකකයක ස්ථාවර පිරිවැය ඒකකයක විචාල පිරිවැයට සමාන වේ කියනවා වැරදි. එම නිසා සමාචරණ ලක්ෂයේදී පහත කුමන ප්‍රකාශ නිවැරදි කිව්වම A සහ C තමයි නිවැරදි වෙන්නේ. එහෙනම් A සහ C තියෙන පිළිතුර වෙනවා පිළිතුරු අංක 2. 30 වෙනි ගානේ අපිට දෙනවා ව්‍යාපෘතියක ශුද්ධ වර්තමානයේ ලක්ෂ 8යි. අනිකුත් සාධක වෙනස් තිබියදී පහත කුමන සාධක නිස්ම ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානයේ අඩුවීමට බලපායිද කියලා. එතකොට 30 වෙනි ගානේ කියන ව්‍යාපෘතියක ශුද්ධ වර්තමානයේ රුපියල් ලක්ෂ 8කී අනිකුත් සාධක නොවෙනස් තිබියදී පහත කුමන සාධක මේ ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානයේ අඩුවීමට බලපායිද කියලා. ඒ කියන වට්ටම අනුපාතික අඩුවීම ඊළඟට B කියනවා ශුද්ධ ආරම්භක ආයෝජනයේ වැඩිවීම C කියනවා ශුද්ධ මුදල් ගලායේ අඩුවීම D කියනවා ව්‍යාපෘති වාර්තා පිළිල කිරීමේ පිරිවැය වැඩිවීම. එහෙනම් අපිට මේක දිහා බලපුවම පේනවා ව්‍යාපෘතියක ශුද්ධ වර්තමානයේ ලක්ෂ 8යි අනිකුත් සාධක නොවෙනස් තිබියදී පහත කුමන සාධක මේ ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානයේ අඩුවීමට බලපායිද කියන එක ගත්තාම වට්ටම් අනුපාතයේ අඩුවීම නෑ. ඊපස්සේ B දින ආරම්භක ආයෝජනයේ වැඩිවීම. ඒතකොට මේක නිසා මොකද වෙන්නේ ශුද්ධ වර්තමානයේ අඩු වෙන්නේ මේක බලපානවා. ඊළඟට ශුද්ධ මෙහි මුදල් ගලායම බලපානවා. ශුද්ධ මෙහි මුදල් ගලායම අඩු වුණොත් මොකද වෙන්නේ? ශුද්ධ වර්තමානයේ අඩු වෙන්න බලපානවා. ව්‍යාපෘති වාර්තා පිළිකිරීමේ පිරිය වැඩිවීම ඒක බලපාන්නේ නැහැ. මේ ඩිසිෂන් එක ගන්න එතනදී ශුද්ධ වර්තමානයේ අඩු වෙන්න බලපාන්නේ. එමෙසා B සහ C තියෙන පිළිතුර දෙවෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ 30 වෙනි ගානට 30ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. B හා C පමණි කියන එක. 31 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාරයක කළමනාකරන ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියන එක දක්වන්න. ඒතර අපිට මේ ප්‍රකාශයන් දෙන්නේ කුමක් සම්බන්ධයෙන්ද? කළමනාකරන ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන්. අපි බලමු මොනවද ප්‍රකාශ කියලා. ඒ කළමනාකරණයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළිල කරයි. ඒක සත්‍ය වෙන්නේ නැහැ. කළමනාකරණයේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළිල කරයි කියන එක තමයි දීලා තියෙන්නේ 31ට. එහෙමනම් කළමනාකරණයේ භාවිතය සඳහා පිළිල කරන්නේ නැහැ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. එමුනම් මේක සත්‍ය වෙන්නේ නැහැ. false. දැන් ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල මූල්‍ය වාර්තා පිළිල කරයි. කළමනාකරණ ගිණුම්කරණයේදී ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කරන්නේ නැහැ මූල්‍ය ගිණුම්කරණය වගේ. ඒ නිසා මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අසත්‍ය කියන එක. ඊළඟට ව්‍යාපාරික අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි. ඒක හරි. එහෙනම් මේක නිවැරදි. ඒ වගේම ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ ඉල්ලීම් මත තොරතුරු ජනනය කරයි. ඔය කළමනාකරණයේදී ව්‍යාපාරයේ කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තමයි තොරතුරු ජනනය කරන්නේ. එහෙනම් මේකත් සත්‍ය. එහෙනම් මෙතන මුල දෙක මුල ප්‍රකාශන දෙක අසත්‍යයි අග ප්‍රකාශන දෙක සත්‍ය කියන විදිහට තමයි අපිට උත්තර දෙන්න වෙන්නේ 31 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට 32 වෙනි ප්‍රශ්නෙට ගියොත් 32 වෙනි ප්‍රශ්නය අහන්නේ ව්‍යාපාරික පහත ගනුදෙනු ඒ හිමිකම වැඩිවීමට හේතු වන්නේ දයන්න සඳහන් කරන්න. වැඩි වන්නේ නම් හරි ලකුණද වැඩි නොවන්නේ නම් කතර ලකුණ දක්වන්න කියලා. අපබල මේ වගේ ව්‍යාපාරයේ මේ ගනුදෙනු වල හිමිකම වැඩි වෙන්නේ මොන වගේද කියලා. පළවෙනි එකේ ඒ වල කියනවා පිරිවැය 50000ක භාණ්ඩ රුපියල් 80000කට ණයට විකිණීම. ඒතර මේ නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ඒ වගේම අයිතිකරු විසින් ලක්ෂ 2ක් වටිනා උපකරණයක් ව්යාපාරයට සපයන ලදී. ඒ නිසා හිමිකම වැඩි වෙනවා. අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් 30000ක් වූ ව්‍යාපාරයේ ණය වාරික ගෙවීම එක අමතර ප්‍රාග්ධන දෙවීමක් වගේ ඒක හිමිකම වැඩි වෙනවා. ණය හිමියෙකු පියවීමේදී රුපියල් 5000ක මට්ටමක් ලැබීමක ලද වට්ටමක ආදායමක් එන එකනොත් හිමිකම වැඩි වෙනවා. එහෙමනම් මේ ප්‍රකාශ හතරෙම නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙන්න ඉවහල් වෙනවා මේ ප්‍රකාශ හතරම.
33 පහත එක් ප්‍රකාශය මගින් විස්තර කරනු ලබන වඩාත් උචිත ගිණුම් වාර්තාව සඳහන් කරන්න. නිශ්චිත දිනකට ශේෂ සහිත සම්පූර්ණ ලයිස්තුව. මේක ශේෂ පිරික්සුම. ඊළඟට ආයතනයක ගිණුම් සමූහයක් ඇතුළත් ලේඛනය. ඒකට කියනවා ලෙජරය. තුකා යිතමයක ශේෂ වෙනස් වීම සටහන් කරනු ලබන ලේඛනය. ඒකට අපි කියනවා බින් කාඩ් ප්‍රතිම නැත්නම් ගබඩා ලෙජරය. කිසියම් වර්ගයේ ගනුදෙනු දින අනුපිළිවෙලට සටහන් කරනු ලබන ගිණුම් පොත. ඒකට අපිට කියන්න පුළුවන් ජර්නලය කියලා. එවන නිවැරදි පිළිතුරු වෙනවා ඒකට ශේෂ පිරික්සුම ඒකට B වලට පොදු ලෙජරය කියවත් හරි C වලට ගබඩා ලෙජරය එහෙම නැත්නම් බින් කාඩ් පත් D වලට මූලික සටහන් පොත උපයෝගී පොත් කියවත් හරි එන ABCD වලට ලැබෙන පිළිතුරු 33 වෙනි ප්‍රශ්නට ওই විදිහයි. ඊළඟට 34 වෙනි ගාන 34 වෙනි ගානේ අපිට කියනවා 2019 3යි 31 දිනට ව්‍යාපාරික ශේෂ පිරික්සුම තුලනේ නොව අතර එම වෙනස අනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන විමර්ශනයේදී පහත වැරදි අනාවරණය විය. එයටත් ඒ 2019 මාර්තු මාසය සඳහා විකුණුම් ජනල එකතුව වූ 5,40,000 ණයගැති පාලන ගිණුමට සහ විකුණුම් ගිණුමට පිටපත් කරලලු. එතකොට විකුණුම් ජනල එකතුව 5,40,000 ණයගැති පාලන ගිණුමට සහ විකුණුම් ගිණුමට පිටපත් කරලා තියෙන 4,50,000ක් විදිහට අඩුයි. එhmenan අපි මොකද කරන්න ඕනේ මේ දෙකේ වෙනස විකුණුම් ගිණුම මේ දෙකේ වෙනසින් විකුණුම් ගිණුම බැර කරලා ණයගැති ගිණුම හර කරන්න ඕනේ. එහෙනම් ඒ වලට මේකේ ජර්නල් සටහන වෙන්නේ ණයගැති පාලන ගිණුම හර 90000යි අඩු වටිනාකම ඊළඟට විකුණුම් ගිණුම බැර 90000යි. ඊළඟට ණයගැතියන්ට ලබා දුන් 10000ක වට්ටම තුන් වට්ටම් ගිණුමට රුපියල් 1000ක් ලෙස හර කර තිබුණි. කෙසේ වුවත් වටිනාකම නිවැරදිව ණයගැති පාලන ගිණුමට පිටපත් කර තිබෙන ණයගැතියන්ට දුන්න රුපියල් 10000ක වට්ටම 10000ක් දුන්නාට 1000ක් විතර තමයි දුන් වට්ටම් ගිණුමට මාරු කරලා තියෙන්නේ. 9000ක් අඩුයි. එහෙනම් අපි මේ ප්‍රමාණය මොකද කරන්න ඕනේ? දුන් වට්ටම් ගිණුමට 9000 කර කරලා අවිනිශ්චිත ගිණුමට 9000 බැර කරන්න ඕනේ. මොකද දෙක සටහන් නිවැරදිව ගිහින් තියෙනවා. එhmenan ඒකේ නිවැරදි පිළිතුර වෙන්නේ දුන් වට්ටම් ගිණුම හර 9000යි අවිනිශ්චිත ගිණුම බැර 9000යි. ණයගැති ගිණුමට මේ සටහන නිවැරදිව ගිහින් තියෙනවා. එනිසා අවිනිශ්චිත ගිණුමට තමයි බලපාන්නේ. ඊළඟ අපේනවා පාද ගිණුම් කරන පිළිවෙත් වලට අදාළ වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න කියලා. එතකොට ABCD කියලා ප්‍රකාශ අපිට දෙනවා හතරක්. විකුණු භාණ්ඩ සඳහා ලබා දුන් වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයක් කිරීම. එන ඒකට අදාළ වෙනවා විචක්ෂණ නැත්නම් ආරක්ෂණ සංකල්පන තමයි මේක අපි සිද්ධ කරන්නේ. ඊළඟට මූල්‍ය කල්බදු ක්‍රමයට ගත් ගොඩනැගිල්ලක් කල්බදු ගණන්කරුගේ පොත්වල වත්කමක් ලෙස සටහන් කිරීම. එන ඒකට අපි අදාළ වෙන්නේ යථාරූපී සංකල්පය B වලට. C වලට කියනවා ගැළලි ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස හඳුනා ගන්න ලැබේ. ඒකට අපි කියනවා ඒකක සංකල්පය. නැත්නම් ගැළපුම් සංකල්පය තමයි ඒකට නිවැරදි පිළිතුර. ඊළඟට 35 D අයිතිකරු විසින් අයිතිකරු විසින් ව්‍යාපාරය මෙහෙයවන නිසා කළමනාකරන ගිණුම් වාර්තා පිළිකිරීම ප්‍රයෝජනවත් වේ. වත්කම් ජංගම D වලට එනවා. වත්කම් ජංගම සහ ජංගම නොවන ලෙස මූල තත්ත්වය ඉදිරිපත් කිරීම. අපිට කියනවා එකම එක අකණ්ඩ පැවැත්ම නිසා තමයි එහෙම අපි ජංගම වත්කම් සහ ජංගම වගකීම් විදිහට වෙන් කරන්නේ. එනම් පිළිතුර අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. තිස්සයි කියන තනිපුද්ගල ව්‍යාපාරයකට අදාළ පහත ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්නේ සඳහන් කරන්න සත්‍ය නම් T අකුරත් අසත්‍ය නම් F අකුරත් දාන්න ඕනේ. ඒ තමයි ප්‍රාග්ධන ආයෝජනය සඳහා ප්‍රාග්ධන ආයෝජනය සහ රඳවාගත් එපෙහිම වල එකතුව හිමිකමට සමාන වේ කියනවා. එහෙනම් ඒක තනිපුද්ගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේක නිවැරදි අපිට true කියන එක දාන්න පුළුවන්. ඊළඟට B කියන ආදායම් ප්‍රකාශනයේ උපජිත පදනම් මත පිළිල නොකරයි. එහෙනම් ඒක
අසත්‍යයි. ආදායම් ප්‍රකාශන අපි පිළියෙල කරන්නේ උපජිත පදනම මත. ඊළඟට ගැනලි ආදායම් ප්‍රකාශය වියදමක් ලෙස හඳුනා ගන්නු ලැබෙන්නේ නැහැ. අපි ගැනලි තනිපොදු ව්‍යාපාරික ආදායම් ප්‍රකාශය වියදමක් විදිහට හඳුනාගන්නේ නැහැ. අපි ගැනලි ප්‍රමාණය මොකද කරන්නේ? හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා ශේෂ පත්‍රයේ. ඊළඟට ඩී වල අයිතිකරු විසින් ව්‍යාපාරය මෙහෙම නිසා කළමනාකරන ගිණුම් කරන වාර්තා පිළිගැනීම ප්‍රයෝජන නොවේ. එනම් මෙතන තනිපොදුල වෙළඳ ව්‍යාපාරයට අදාළව පහත ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න කියන්නේ. එයටද ප්‍රකාශය ඒ කියනවා ප්‍රාග්ධන ආයෝජන සඳහා ආයෝජන සහ රඳවාගත් එපීම වල එකතුව හිමිකමට සමාන වේ කියලා. එහෙනම් තනිපොදුල ව්‍යාපාරයක ප්‍රාග්ධන ආයෝජන සහ රඳවාගත් එපීම වල එකතුව හිමිකමට සමාන වෙනවා. ඒක අපිට දාන්න වෙනවා true කියලා. ඊට පස්සේ ඊළඟ කියනවා ආදායම් ප්‍රකාශනයේ උපජිත පදනම මත පිළියෙල නොකරයි කියලා. ඒක අසත්‍යයි. ආදායම් ප්‍රකාශනය අපි පිළියෙල කරනවා උපජිත පදනමට. එමුනේ උපජිත පදනමට පිළියෙල කරනවා මේක false. හරි. ඊළඟට ගැනලි ආදායම් ප්‍රකාශය වියදමක් ලෙස හඳුනා ගන්නු ලැබේ. ගැනලි ආදායම් ප්‍රකාශය වියදමක් ලෙස හඳුනා ගන්න නැහැ. ගැනලි අපි තනිපොදුල ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ හිමිකමෙන් අඩු කරලා පෙන්නනවා අයිතිකරු සිදු කරපු ගැනලි. එවනම් මේක false. ඒකත් අසත්‍යයි. ඊට ඩී අයිතිකරු විසින් ව්‍යාපාරය මෙහෙම නිසා කළමනාකරන ගිණුම් කරන වාර්තා පිළියෙල කිරීම ප්‍රයෝජනවත් නොවේ කියනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒත් කළමනාකාරීතු ගිණුම් පිළියෙල කර යුතුයි. අයිතිකරු විසින් ව්‍යාපාරය මෙහෙවනු ලැබුවත්. එම නිසා නිවැරදි පිළිතුර වෙනවා. ඒකට false කියන එක නම් ඔය විදිහට තමයි 36 වෙනි එකට පිළිතුරු සැකසෙන්නේ. පළවෙනි A ප්‍රකාශය නිවැරදි, B C D කියන අනිත් ප්‍රකාශ තුනම අසත්‍යයි. ඊළඟට 37 පහළ තොරතුරු තනිපොදුල ව්‍යාපාරයක් වන අමාලි ට්‍රේඩර්ස් සඳහා 2019 3.31 දිනට සපයා ඇත. එයාට අපට දෙනවා මුළු වත්කම් 27,50,000කුත් මුළු වගකීම් 16,50,000කුත්. මේ ව්‍යාපාරය 2018 3.31 දිනට හිමිකම තියෙනවා කීයක්ද? ලක්ෂ 8ක්. ඊළඟට කියනවා 2019 3.31 දින අසන වර්ෂය තුලදී අයිතිකරු විසින් ව්‍යාපාරයෙන් 2,50,000ක් ගැන ලෙස ලබාගත් අතර 5,50,000ක් අතිරේක ප්‍රාර්ථනයක් ලෙස ආයෝජනය කළ ලදී. අපෙන් අහනවා 2019 3.31 දිනට හිමිකම සහ 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා ලාභය හොයන්න කියලා මේ දීලා තියෙන තොරතුරු ඇසුරින්. ඒකට අපි බලමු 37 වෙනි ගානේ ඒක හදන්නේ කොහොමද කියලා. ඒකට 37 වෙනි ගානේ අපිට පුළුවන් ඒකේ මුළු හිමිකම හොයන්න මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරලා එතන මුළු වත්කම් තියෙනවා 27,50,000ක්. මුළු වගකීම් තියෙනවා 16,50,000. මේ දෙක අතර වෙනස එනවා 1,11,000ක්. මේ 1,11,000 තමයි එතකොට හිමිකම වෙන්නේ. ඊළඟට ලාභය හෝ අලාභය අපෙන් අහලා තියෙනවා. ඒක අපි මේකට ලාභ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලාභ සමීකරණය තමයි ලාභය හෝ අලාභය සමානයි. අග හිමිකම රින මුල හිමිකම එකතු කරලා ගැනලි අඩු කරා අමතර ප්‍රාග්ධනය. අඩු කළ අමතර ප්‍රාග්ධනය එහෙමනම් මෙතන අග ප්‍රාග්ධනය අපට එනවා කීයක්ද? ලක්ෂ 11ක්. මුල හිමිකම ලක්ෂ 8ක් තියෙනවා. එහෙනම් ඒකේ ගැනලි කියලා තමයි ලක්ෂ 52 එකතු කරනවා. අමතර ප්‍රාග්ධනයේදී 453 එක අඩු කරනකොට අපිට ලැබෙනවා මේ ව්‍යාපාරයේ ලාභය විදිහට ලක්ෂයක් ලාභ සමීකරණයට අනුව. එතකොට පිළිතුර වෙන්නේ හිමිකම ලක්ෂ 11කුත් ලාභය ලක්ෂයකුත් විදිහට. ඔයතෝ ලාභය හිමිකම ලක්ෂ 11යි ලාභය ලක්ෂයයි පිළිතුර වෙන්නේ 37ට වෙන්න මෙහෙම. ඊට පස්සේ 38 වෙනි ගාන අපිට දෙන්නේ ආතන්ද සහ ජයන්ත විසින් ලිඛිත කිවිසුමක් නැතුව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. 2018 4 දින හවුල් ව්‍යාපාරයේ මෝටර අතවල රක්ෂණ වාරිකයේ තිබ්බා 2,50,000ක්. ආනන්ද විසින් ඔහුගේ පෞද්ගලික මුදල් භාවිතා කරමින් මේක යා ගෙවලා තියෙන පෞද්ගලික මුදල් භාවිතා කරමින් කෙසේ වුවද 2019 මාර්තු 30 වෙනිදා සමාජ සඳහා මූල්‍ය ප්‍රකාශ පිළිගැනීමේදී මේ ගලපා නොතිබූ අතර හවුල් ව්‍යාපාරයේ 5,05,500ක ලාභයක් වාර්තා කර තිබුණි. මෙම මුදල ආනන්ද විසින් හවුල් ව්‍යාපාරයට ලබා දුන් ණය මුදලක් ලෙස හඳුනා ගැනීමට පසු තීරණය කළ ලදී. අපි අහනවා ආනන්ද විසින් ගෙවූ මුදල් හවුල් ව්‍යාපාරයේ
ආනන්ද විසින් ගෙවූ හවුල් ව්‍යාපාරයේ රක්ෂණ වාරිකයේ ණය මුදලක් ලෙසට හඳුනා ගැනීමට සහ 2019 331 දිනට එම ණය මත ගෙවිය යුතු පොලිය හඳුනා ගැනීමට ජල සටහන් ලියන්න කියලා. මම බලමු ආයන්නේ ජල සටහන කොහොමද කියලා. ඒතකොට ජල සටහන තමයි පළවෙනි එක ආනන්ද තමන්ගේ පෞද්ගලික මුදලින් රක්ෂණ වාරික ගියද්දී ඒක රක්ෂණ වාරික ගිණුම නැත්නම් ලාභ ගිණුම හර වෙලා ණය ගිණුම ආනන්ද බැර වෙනවා. ඒ ගෙවන ප්‍රමාණයෙන් මෙතන ලක්ෂ 2.5යි. එතකොට මේක තමයි පළවෙනි ජර්නල් එන්ට්‍රිය. එතකොට මේකට පොලිය තියෙනවා 12500ක පොලිය අපි ලාභ ගිණුම මෙතන ණය පොලිය ගිණුම හර කරලා ජංගම ගිණුම ආනන්දගේ බැර කරන 12500. ඔය ආකාරයට තමයි අපි සටහන දාන්න ඕනේ 38 වෙනි ගානට. දැන් 39 ගාන පහ සඳහන් කරන්න 2019 331 දිනේ අවසන් වර්ෂය සඳහා සංශෝධිත ලාභය අහනවා. ආයන්නෙන් අහන සංශෝධිත ලාභය මත ආනන්දගේ කොටස. අපිට සංශෝධිත ලාභය හොයන්න පුළුවන්. 39 අයන්න මේ 5,60,000 කියන මේ අවුල් ව්‍යාපාරයේ ලාභයෙන් අපි අඩු කරනවා අර රක්ෂණ වාරික වියදම 1,50,000ත් අර ආනන්දකට ගෙවන ණය පොලි 12,500 අඩු කරාම අපට ලැබෙන සංශෝධිත ලාභය 3,00,000ක් විදියට. ඒ වලින් අහන්නේ ඊළඟ සංශෝධිත ලාභය මත ආනන්දගේ කොටස අහනවා ආයන්නේ. එතකොට මේගොල්ලෝ සමසම ලාභ බෙදා ගන්න වෙනවා අවුල් කිසිමක් නැති නිසා එහෙනම් ආනන්ද කොටස වෙන්නේ අපට ආපු මේ සංශෝධිත ලාභය දෙකට බෙදුවා ලැබෙන පිළිතුර ඒක තමයි 1,50,000. එතකොට 3 සහ 1,50,000 තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මෙසිනේකට පිළිතුර ආයන 3යි ආයනට 1,50,000යි. ඊට පස්සේ 40 වෙනි ගානෙන් අපෙන් අහන්නේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ 4 සඳහන් කරන්න කියලා. එතකොට අපිට ඒ ගති ලක්ෂණ 4 විදිහට දක්වන්න පුළුවන් මූල්‍ය වාර්තාකරණ සඳහා වූ සංකල්පනාත්මක රාමුවට අදාළ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක බව වැඩි දියුණු කරන ගති ලක්ෂණ 4 වෙනවා. සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව, තේරුම් ගත හැකි බව. මේක තමයි ඒ 40 වෙනි ගානට පිළිතුර වෙන්නේ. සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව සහ කාලීන බව, තේරුම් ගත හැකි බව. එතකොට ඒ තමයි මූල්‍ය වාර්තාකරණ සඳහා සංකල්පනාත්මක රාමුවට අනුව ගිණුම් කරන තොරතුරු ගුණාත්මක වැඩි දියුණු කරන ගති ලක්ෂණ 4 මේක අමතක නම් නැවත සැරයක් බලන්න මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව කියන ප්‍රමිතිය. එහෙමනම් 41ට අපට යන්න පුළුවන් 41 වෙනි ගානේ දෙන්නේ මොකක්ද? සීමිත මාල්‍ය සමාගම 2015 අප්‍රේල් 1 වෙනිදා ලක්ෂ 10කට යන්ත්‍රයක් මිලදී ගන්නවා. මේකේ ඵලදායී ජීව කාලය හා සොන්බුන්නාගේ පිළිවෙලින් අවුරුදු 5ක් වෙනවා ඵලදායී ජීවිත කාලය. සොන්බුන්නාගේ ලක්ෂයක් වෙනවා. එතකොට 2018 අප්‍රේල් 1 වෙනිදාට ඒ කියන්නේ අවුරුදු 2015 4 එකේ ඉඳලා අපි හිතමු 2015 16 2016 17 2017 18 කියන අවුරුදු 3 අවසානයේ මොකද කරලා තියෙන්නේ රුපියල් 2,80,000ක ප්‍රාග්ධන පිරිවැයක් දරලා මේ යන්ත්‍රය නවීකරණය කරලා තියෙනවා. එතකොට මෙදින යන්ත්‍රයේ ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. සොන්බුන්නාගේ 1,80,000ක් විදිහට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඔය කතන්දරේ දීලා අපෙන් අහනවා 2019 331 දිනට දිනින් අවසන් වර්ෂය සඳහා ක්ෂය වීම සහ 2019 331 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම. එතකොට මේක අපි ගණනය කරන්න පුළුවන් අපිට වෙන්න මේ විදිහට. මේ තමයි යන්ත්‍රයේ අපට අදාළ වෙන අවුරුදු ටික. මෙන්න මේ අවුරුදු 3න් පස්සේ තමයි ප්‍රාග්ධන වියදම දරන්නේ. මේ අවුරුදු 3න් පස්සේ තමයි ප්‍රාග්ධන වියදම මේගොල්ලෝ දරන්නේ. එතකොට අපි මොකද කරන්නේ මේ අවුරුදු 3 දක්වා ෂෙය වෙන් කිරීම අපි ඉස්සෙල්ලා අඩු කරලා මේ අවුරුදු 3 අවසානයේ මේ යන්ත්‍රයේ
ශුද්ධාගය හොයා ගන්න වෙනවා. ඒ සඳහා අපිට ෂේ වීම් ගණනය කරන්න වෙනවා. එතකොට අපි දන්නවා අපිට දෙනවා මේ යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 10ක් විදිහට, සුන්බුණාගේ දෙනවා ලක්ෂයක් විදිහට, ඵලදායී ජීවිත කාලය අවුරුදු 5ක් විදිහට දෙනවා. එහෙනම් අපිට ෂේ වීම් හොයා ගන්න පුළුවන්. පිරිවැයෙන් සුන්බුණාගේ අඩු කරලා ඒ ලැබෙන පිළිතුර අපි ඵලදායී ජීව කාලයෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා මේ යන්ත්‍රයේ ෂේ වීම් වාර්ෂිකයට 1,80,000ක් විදිහට. එතකොට මේක අවුරුදු 3ක් ෂේ කරනවා. එතකොට අවුරුදු 3ක ෂේ වීම වෙනවා 5,40,000ක් 1,80,000 ගානේ අවුරුදු 3කට. ඊට පස්සේ අපි අවුරුදු 3ක් අවසානයේ තමයි මේ යන්ත්‍රය සඳහා ප්‍රාර්ථන වියදමක් දරලා ඒක නවීකරණය කරන්නේ. එහෙමනම් මෙතන අවුරුදු 3 අවසානයේ ශුද්ධාගය අපිට හොයන්න පුළුවන්. යන්ත්‍රයේ පිරිවැයෙන් අපි අඩු කරනවා ෂේ වෙන් කිරීම ප්‍රමාණය අවුරුදු 3ක් දක්වා. එතකොට අපිට ලැබෙනවා 4,60,000ක් අවුරුදු 3 අවසානයේ මේ යන්ත්‍රයේ ධාරණාගේ මත ශුද්ධාගය. ඊපස්සේ මොකද වෙන්නේ මේ අවුරුදු 3 අවසානයේ 2018 4/1 වෙනිදා මේගොල්ලෝ ප්‍රාර්ථන වියදමක් දරලා මේ යන්ත්‍රය නවීකරණය කරනවා. දරු ප්‍රාර්ථන වියදම 2,80,000යි ශුද්ධාගය 4,60,000. එහෙනම් වත්කමේ නවාගේ 7,40,000ක් වෙනවා. ඊට පස්සේ අපිට 2019 331 කියන්නේ නවීකරණය කරපු අවුරුද්ද අවසානයේ ෂේ වීම් අහනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ අපි අලුතෙන් හොයාගත්ත වත්කමේ ප්‍රාග්ධන වියදම දරුවට පස්සේ ලැබෙන අගේ 7,40,000 කියන්නේ අවුරුදු 3ක් අවසානයේ ශුද්ධාගයට අරදරු ප්‍රාග්ධන වියදම එකතු කරලා පස්සේ ලැබෙන ප්‍රමාණයෙන් අපි මොකද කරන්නේ නවීකරණයෙන් පසු අපිට දීලා තියෙන ඇස්තමේන්තුගත සුන්බුණාගේ අපි අඩු කරනවා. ඒක අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ඒක අඩු කරලා අපි ඇස්තමේන්තුගත නව ඵලදායී දීර්ඝ කාලයෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙන වාර්ෂික ෂේ වීම 1,40,000ක් විදිහට. එහෙනම් 2019 331 දින වර්ෂය සඳහා ෂේ වීම් ප්‍රාර්ථන වියදමින් පස්සේ 1,40,000ක් වෙනවා. ඊට පස්සේ අපෙන් ධාරණාගය අහනවා. එහෙනම් අපිට ධාරණාගය හොයන්න පුළුවන් කොහොමද? අපේ නව වත්කමේ ප්‍රාර්ථන පිළිවෙල දරුවට පස්සේ වටිනාකම වෙනවා 7,40,000ක්. ඒ 7,40,000න් අපි ඒ අවුරුද්දේ ෂේ වීම් අඩු කරා අපිට වාසිය අපිට ලැබෙනවා 2019 331 අවසානයේ යන්ත්‍රයේ ධාරණාගේ ලක්ෂ 6ක් විදිහට. එහෙනම් මේකට පිළිතුර වෙන්නේ 1,40,000ත් ලක්ෂ 6ත් තමයි අපිට මෙතන පිළිතුර විදිහට අපිට සඳහන් කරන්න වෙන්නේ. එතකොට යන්ත්‍රයේ ෂේ වීම් ප්‍රමාණය කීයද? අපට ආවේ 1,40,000යි. ලක්ෂ 6යි. එහෙමනම් අපිට පුළුවන් 1,40,000යි අනික් අතට මේකේ ධාරණාගේ වෙනවා 2019 331ට ලක්ෂ 6ක්. ඊළඟට 42 වෙනි ගානෙන් අපට අහනවා LKS 37හි ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් වලට අනුව ප්‍රතිපාදන වල සහ වෙනත් වගකීම් වල ලක්ෂණයන්හි ස්වරූපය දැක්වීම සඳහා පහත වරහන් තුල දක්වන නිවැරදි යෙදුම තෝරන්න. ඒ කියන්නේ අපි කියන්න ඕන වර්තමාන බැඳීමක් පැවතීම ප්‍රතිපාදනයක ලක්ෂණයක්ද වෙනත් වගකීමක ලක්ෂණයක්ද? ඊට පස්සේ පියවීමේදී ගෙවිය යුතු වටිනාකම නිශ්චිත අවිනිශ්චිතද ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් හා වෙනත් වගකීම සම්බන්ධයෙන්. ඒ වගේම පියවීමේ කාලය ප්‍රතිපාදනයක් ගත්තාම ඒක නිශ්චිතයිද අවිනිශ්චිතයිද? වෙනත් වගකීම් සම්බන්ධයෙන් කොහොමද කියන එක තමයි අපි අහන්නේ මේ ABC ප්‍රකාශන තුනට සම්බන්ධ කරලා. එන එකට අපි හඳුනා ගන්නවා පිළිතුර. ඒ වලට ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය සඳහා ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් ඔව් කියන පිළිතුරත් වෙනත් වගකීම් සම්බන්ධයෙන් ඔව් කියන පිළිතුර ලැබෙනවා. ඒ වගේම B වලට මේ ආකාරයයි C වලට අවිනිශ්චිත සානිශ්චිත කියන පිළිතුර තමයි දෙන්නේ ඒ ප්‍රකාශ තුනට. ඒ කියන්නේ වර්තමාන බැඳීමක් පැවතීම ප්‍රතිපාදනයක් ලක්ෂණයක් වෙනවා වෙනත් වගකීම ලක්ෂණයකුත් වෙනවා. පියවීමේදී ගෙවිය යුතු වටිනාකම ප්‍රතිපාදනයක අවිනිශ්චිතයි නමුත් වෙනත් වගකීමක නිශ්චිත වෙනවා. ඒ වගේම පියවීමේ කාලය ප්‍රතිපාදනයක අවිනිශ්චිතයි. එතකොට වෙනත් වගකීමක මොකද වෙන්නේ? ඒක නිශ්චිතයි. ඔන්න ආකාරයෙන් තමයි මේ ප්‍රශ්න උත්තර ලියන්න ඕන. ඊළඟට SLFR 16 43 වෙනි ගාන SLFR 15 අනුව ගණන් කරන සමග විසුම් වලින් අයභාරය කියන ප්‍රමිතියට අනුව පාසඳහන් දේ සඳහන් කරන්න කියලා ආයතනික අයභාරය හඳුනාගත් යුතු අවස්ථාවත්
ඒ වගේම ගනුදෙනුවක මිල යන්නේ නිර්වචනයත් අපෙන් අහනවා. එහෙමනම් ගනුදෙනුවක් අපි පළවෙනියෙන් අහන්නේ මොකද්ද? ආයතනයක අයභාරය හඳුනාගත යුතු අවස්ථාව. එහෙනම් ආයතනයක අයභාරය හඳුනාගත යුතු අවස්ථාව වෙනවා ව්‍යාපාර ඒකකයක් පොරොන්දු භාණ්ඩ හා සේවාවන්. සේවාවන් ගනුදෙනුකරන වැවරීම මගින් givisුමෙහි කාර්ය සාධන බැඳීම තෘප්තිමත් කළ විට අපි අයභාරය හඳුනා ගන්නවා. මේක තමයි ප්‍රමිතිය සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ගනුදෙනුවක මිල කියලා කියන්නේ පොරොන්දු භාණ්ඩ සේවාවන් පැවරීම වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගෙන් ව්‍යාපාරයක ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාවෙහි වටිනාකම අපි කියනවා ගනුදෙනුවක මිල කියලා. ළඟට 44 වෙනි කාණ්ඩ ගියොත් ඒක දෙන්නේ සමාගමක කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් අපේ දැනුම බලන්නේ. එතන මේ සමාගමේ 2018 අප්‍රේල් 1 දිනට අපට ශේෂයන් දෙනවා තිබ්බ. ඒ වගේම ප්‍රකාශිත ප්‍රාග්ධනය තියෙනවා මේකේ කොටස් ලක්ෂයක්. ඒකේ වටිනාකම ලක්ෂ 20ක් වෙනවා. ඒ වගේම අන්තර්ගත ඉපයුම් තියෙනවා ලක්ෂ 8ක්. 2018 සැප්තැම්බර් 30ට මේ සමාගම මොකද කරලා තියෙන්නේ කොටසක් රුපියල් 20ක ප්‍රතිෂ්ඨාවකට අරත්ත මේ සමාගමේ රුපියල් 20ක ප්‍රතිෂ්ඨාවකට රුපියල් ලක්ෂ 4ක අන්තර්ගත ඉපයුම් ප්‍රාග්ධනය කරලා තියෙනවා. ඒ වගේම 2018 12/31ට පැවති හැම කොටස් 12කටම එක ගානේ කොටසක් රුපියල් 10 ගානේ ප්‍රතිෂ්ඨාවකට හිමිකම් නිකුතුවක් කරනවා. ඒ 2018 දෙසැම්බර් 31. ඒ වගේම දැනට සිටින කොටස් හිමියන්ගෙන් සියලුම කොටස් හිමියන් හිමිකම් සඳහා දායක වන අදී කියලා කියනවා. ඒ වගේම 2019 331 දවස් සඳහා ලාභය දෙනවා ලක්ෂ 3ක් විතර. අපෙන් අහන්නේ මේ විස්තර දීලා අපෙන් අහනවා ඉහත කොටස් නිකුත් කිරීම නිසා සිදු මුදල් ශේෂය වැඩිවීම සහ 2019 331 දිනට හිමිකම අපෙන් අහන්නේ. නම් අපට පුළුවන් මුදල් ශේෂය වැඩිවීම හොයන්න කොහොමද මේකේ මුදල් වලට බලපෑමක් වෙලා තියෙන මේ හිමිකම් නිකුතුව විතරයි. ඒකට හිමිකම් නිකුතු වෙලා තියෙන්නේ 12කට එකක් ගානේ කවදාද තිබ්බ කොටස් සම්බන්ධයෙන්ද 2018 දිනට පැවති සෑම කොටස් 12කට කියලා අපිට දෙන්නේ. එහෙමනම් 2018 12/31 වෙනකොට මේකේ කොටස් තිබිලා තියෙනවා කීයක්ද 1,20,000ක්. අර රඳවාගත් එපීම් ප්‍රාග්ධනිත කිරීමත් එක්ක කොටස් 1,20,000 තුළ තියෙනවා. එහෙනම් 1,20,000 බෙදීම 12 වැඩි කිරීම මේක අපිට ලැබෙනවා හිමිකම් නිකුත් යටතේ කොටස් 10,000 රුපියල් 10කට තමයි නිකුත් කරලා තියෙන්නේ. එතකොට ලක්ෂයක මුදල් ලැබීමක් වෙලා තියෙනවා. එතකොට මුදල් සම්බන්ධ ලැබුවා මුදල් ශේෂය වැඩි වෙන්න බලපාලා තියෙන මේ හිමිකම් නිකුත් කරපු නිසා ලැබුණු ලක්ෂ විතරයි. ඊළඟට අහනවා 2019 331 දිනට හිමිකම කීයද කියලා. එතකොට මෙතන අපිට පේනවා මේ සමාගමේ ගිණුම් වර්ෂ අවසානයේදී ඒ කියන්නේ 2019 මාර්තු 31ට හිමිකම් නිකුතුවත් රඳවාගත් පියුම් ප්‍රාග්ධනිත කිරීමත් ආරම්භක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ශේෂයත් අනුව අපිට තියෙනවා ඒ සමාගමේ ලක්ෂ 25ක කොටස් ප්‍රාග්ධනයක් ඒ තුන එකතුව. ඊපස්සේ මේ සමාගම මොකද කරන්නේ තිබ්බ ලක්ෂ 8ක රඳවාගත් පියුම් වලින් ලක්ෂ 4ක් තමයි ප්‍රාග්ධනිත කරවන්න යොදන නිසා ලක්ෂ 4ක් රඳවාගත් පියුම් වලින් අඩු වෙනවා. අනිත් අතට ප්‍රවර්තන වාර්ෂයේ ලාභය වෙනවා මේ සමාගමේ ලක්ෂ 3ක් ඒක අපි එකතු කරනවා. ඒතකොට ලක්ෂ 7ක් වෙනවා සමස්ත රඳවාගත් ලාභය 2019 331ට. ඒක අපි මේ අවසාන කොටස් ප්‍රාග්ධනයේ වටනාවට එකතු කරාම අපිට සමස්ත හිමිකම ලැබෙනවා ලක්ෂ 32ක් කියලා. එහෙනම් මේකට ලැබෙන පිළිතුර තමයි මුදල් ශේෂයේ වැඩිවීම කීයද? ලක්ෂයයි. අනික් අතට කොටස් ප්‍රාග්ධනයේ මුළු සමස්ත හිමිකමේ වැඩිවීම වෙනවා ලක්ෂ 32ක් මේ 2019 331 අවසානයේදී. ඊළඟට 45 වෙනි ගාන අපෙන් අහන්නේ ආයතනික ගිණුම් කර අනුපාත විශ්ලේෂණය හා සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍යද සත්‍ය නම් F අකුරත් අසත්‍ය නම් F අකුරත් සඳහන් කරන්න කියලා. මෙතන ABCD කියලා ප්‍රකාශන හතරක් දෙනවා. මෙතන අපෙන් අහනවා ඉහළ තොග පිරවටුම් අනුපාතයක් අඩු
තොග රැඳුම් කාලයක් පෙන්눔 කරයි කියලා. ඉහළ තොග පිරිවැටුම් අනුපාතයක් අඩු තොග රැඳුම් කාලයක් පෙන් කරයි කියලා. එහෙනම් මේක ඇත්තටම සත්‍යයි. මොකද තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙනකොට වැඩි කාලයක් තොග රැඳෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඉක්මනින් අලෙ වෙන නිසා එහෙනම් අපිට මේක දාන්න පුළුවන් මේක සත්‍යයි true කියලා. ඊළඟට තමයි ණයගැතියන්ගේ මුදල් එකතු කර ගැනීම තුළින් ජංගම අනුපාතය අඩු වේ. ණයගැතියන්ගේ මුදල් එකතු කර ගැනීම තුළින් ජංගම අනුපාතයේ අඩුවීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේකට දාන්න පුළුවන් අපට true කියලා. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් මෙහෙම false කියලා. මොකද ණයගැතියන්ගේ මුදල් එකතු කර ගැනීම තුළින් ජංගම අනුපාතය අඩු වෙන්නේ නැහැ. ඊළඟට ඉහළ පොලි ආවර අනුපාතයක අඩු ණය ගෙවීමේ හැකියාවක් පෙන්눔 කරයි කියනවා. ඒකත් නිවැරදි වෙන්නේ නැහැ. ඉහළ ණය ගෙවීමේ ඉහළ පොලි ආවර අනුපාතයක් තුළ අඩු ණය ගෙවීමේ හැකියාවක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රකාශයත් false අසත්‍යයි. ඊළඟට වසර අවසාන තොගේ ශුද්ධ උපලබ්ධයගේ බිඳුම් කිරීම දළදාභ අනුපාතයට බලපෑමක් ඇති කරයි. වසර අවසාන තොගේ ශුද්ධ උපලබ්ධයගේ බිඳුම් කිරීම දළදාභ අනුපාතයට බලපෑමක් ඇති කරයි කියනවා. එහෙනම් මේ ප්‍රකාශයත් සත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන ප්‍රකාශ විතර සත්‍ය වෙන්නේ. අනිත් තුනම අසත්‍ය කියලා තමයි අපිට දාන්න වෙන්නේ. ඊළඟට 46 වෙනි ගාන අපිට දෙන්නේ ගබඩාවක තොග නිකුත් කිරීම පාලනය සම්බන්ධයෙන් FIFO සහ පරිසාමාන්‍ය ක්‍රම යටතේ විකුණුම් පිළිවෙල ගණනය කරන්න කියනවා ජූලි මාසයේ. ඒ වගේම 2019-7/31ට අවසාන තොගය අහනවා FIFO ක්‍රම යටතේ සහ භාරිත සාමාන්‍ය ක්‍රම යටතේ. ඊට පස්සේ මේකේ අපිට දෙනවා 2019-7/1ට ආරම්භක තොග ශේෂයක් දෙනවා. ඊළඟට ද්‍රව්‍ය ගැනුම් අවස්ථා දෙකක් තියෙනවා ජූලි 5 සහ ජූලි 12. ඒ වගේම ද්‍රව්‍ය නිකුත් කිරීම අවස්ථාවක් තියෙනවා ජූලි 28. ඔය ටික තමයි අපිට දෙන්නේ. නම් ඔය විදිහට අපි බලමු කොහොමද FIFO ක්‍රමයට ජූලි මාසයේ විකුණුම් පිළිවෙල හොයන්නේ සහ ජූලි මාසයේ 31ට අවසාන තොගය ගණනය කරන්නේ කොහොමද කියලා මේ තොරතුරුත් එක්ක FIFO ක්‍රමයට. FIFO ක්‍රමයේදී අපිට පේනවා මෙතන ජූලි මාසයේ මෙතන ආරම්භක ශේෂය තියෙනවා ඒකක 1000ක්. ඒකේ වටිනාකම 3000යි ආරම්භක ශේෂය. ඊළඟට ජූලි මාසයේ ගන්නවා බඩු පළවෙනි වතාවට ගන්නවා ජූලි 1500 ගානේ රුපියල් 4 ගානේ 1500ක්. ඊළඟට ඊළඟ දවසේ ජූලි 6 ගානේ ගන්නවා ඒක 500ක්. ඒතකොට මේ නිසා ඒකක ඔක්කොම 3000කින් වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ අවසානයේ මෙතන ආරම්භක ඒකක 1000ට 1500ක් ඇතුළේ ඒක 1500ක් වෙනවා. ඊළඟට ආයෙ ගත්ත ඒක 500ත් එක්ක 2500ට පස්සේ ඒක 3000 වෙනවා. එතකොට මෙතන නිකුත් කරන දවසට මේ සමස්ත ඒකක 3000ක් තියෙනවා තොගේ. ඊළඟට වටිනාකම අනුව ගත්තාම 12000ක් තියෙනවා පළවෙනි නිකුත් කිරීම කරන අවස්ථාව වෙනකොට. මෙතන අපි නිකුත් කරන්නේ FIFO ක්‍රමයට first in first out basis. අපිට පුළුවන් ආරම්භක තොගේ ඉස්සෙල්ලාම ගන්න ආරම්භක තොගේ තියෙන තොග ඒක 1000ම ගත්ත එක රුපියල් 3 ගානේ. ඊළඟට අපිට ඉතුරු 1000 ගන්න වෙන්නේ 2000 තමයි නිකුත් කරන්නේ. ඉතුරු 1000 ගන්න වෙන්නේ ජූලි පළවෙනිදා ලැබුණ ලොට් එකෙන් රුපියල් 4 ගානේ. එහෙමනම් නිකුත් කිරීම මිල වෙනවා 1000 වැඩි කරන 3 1000 වැඩි කිරීම 4 ඔක්කොම 7000ක් තමයි නිකුත් කිරීම වල වටිනාකම වෙන්නේ. එතකොට 7000ක් නිකුත් කරාම අපි 12000න් 7000ක් අඩු කරාම අපිට ලැබෙනවා අවසාන තොගය 5000ක් විදියට. ඒ වගේම අවසාන තොගය එකක ගාන 1000ක් විතර ඉතුරු වෙනවා. එහෙනම් අපි විකුණුම් පිරිවැය අහන නිසා අපිට පුළුවන් ආරම්භක තොගය තියෙනවා මේකේ කීයක්ද? ඒකක 3000ක්. ඊළඟට ගැනුම් තියෙනවා ඔක්කොම 9000ක්. ඒ කියන්නේ 15 4 60යි එතන 6000යි මෙතන 3000යි. ගැනුම් වල වටිනාකම තියෙනවා 9000ක්. එහෙනම් ආරම්භක තොගයට අපි ගැනුම් එකතු කරනවා. ඊට පස්සේ අපි අගතොගය අපි පේනවා මෙතන 5000ක් තියෙනවා. අපි අගතොගය 5000 අඩු කරාම අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය 7000ක් විදිහට. එන FIFO ක්‍රමයේදී අවසාන තොගය 5000කුත් විකුණුම් පිරිවැය 7000කුත් විදිහට තමයි පිළිතුරු සටහන් විය යුත්තේ. ඊළඟට අපි භාරිත සාමාන්‍ය ක්‍රමයේ කියන තොග නිකුත් කිරීම ක්‍රමයට ගියපුවාම ඒකෙදි
මේ විදිහට ආරම්භක තොග ශේෂය අපිට තියෙනවා රුපියල් 3 ගාන 1000ක් 3000යි. ඊළඟ නිකුත් මිලදී ගැනීම තියෙනවා ඒකක 1500ක් 4 ගානේ සහ ඒකක 500ක් 6 ගානේ. එතකොට එතන සමස්ත මිලදී ගැනීම තියෙනවා රුපියල් 9000ක්. එතකොට ඒකත් එක්ක නිකුත් කරන දිනට තොග නිකුත් කරන ඊළඟට නිකුත් කිරීම දින දිනට අවසාන තොගේ තියෙනවා 12000ක්. ඒ වගේම එදාට තොගයක 3000ක් තියෙනවා. ඊට නිකුත් කරන්නේ එකක 2000ක්. එතනදී අපි FIFO ක්‍රමය පාවිච්චි කරනවා. නමුත් මෙතන FIFO ක්‍රමය පාවිච්චි කරාට මෙතන අපි ಭಾರತ සාමාන්‍ය ක්‍රමයට තමයි නිකුත් කිරීම මිල කරන්නේ. එහෙනම් අපි මේ නිකුත් කරන දිනට තියෙන තොග වටිනාකම වෙන 12000 බෙදනවා තොග නිකුත් කරන දිනට තිබ්බ එකක ගාණෙන්. ඒකල අපි බරිත සාමාන්‍ය මිල හොයා ගන්නවා. ඒක හොයන්න මේ නිකුත් කරන දවසට තිබ්බ 12000 බෙදනවා 3000න්. එතකොට අපිට ලැබෙනවා පිළිතුරක් රුපියල් 4ක් කියලා. මේ 4 ගාන තමයි එතකොට අපි තොග නිකුත් කරන්න ඕන. ඒක තමයි බෙද සටහන් කරලා තියෙන්නේ 2000 නිකුත් වෙන්නේ ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී රුපියල් 4 ගානේ 2000 8000යි. දැන් නිකුත් කිරීම වල වටිනාකම වෙන 8000ක් 8000 නිකුත් කිරීම නිසා තොග ශේෂය 4000 දක්වා අඩු වෙනවා. 12000න් 8000ක් අඩු වෙලා එතකොට ಭಾರತ සාමාන්‍ය ක්‍රමයට අගතොගේ වටිනාකම වෙනවා රුපියල් 4000ක්. එතකොට තොගේ එකක් ගණන ඉතිරි වෙනවා ඒකක 3000ක් තොග ඒකක් ගණන ඉතිරිය සහ නිකුත් කර තොගයේ වටිනාකම ගණනය වෙලා එනවා එතන 8ක් විදිහට. එතකොට රුපියල් 4 අපි හොයාගත්ත විදිහ මම කරන පහදලා ඇති කොහොමද කියලා මේ 12000 බෙදීම 3000න් තමයි අපි නිකුත් කිරීම ඒකක ප්‍රමාණය අගය කරේ. දැන් අපි බලමු විකුණුම් පිරිවැය ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී විකුණුම් පිරිවැය කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙතන අපිට පේනවා ආරම්භක තොග ශේෂයේ වටිනාකම තියෙනවා 3000ක්. ඒක අපි ආරම්භක තොගේ විදිහට ගන්නවා. ඊළඟට මෙතන ගැනුම් වල වටිනාකම කලින් විදිහටම අපිට එනවා. මෙතන වටිනාකම 9000ක්. හරි ඊළඟට ඒ දෙක අපි එකතු වෙනවා. එතකොට අපි අගතොගය මෙතන අපිට එනවා ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී 4000ක් අපි ඒක ප්‍රමාණය අඩු කරනවා. සමස්ත තොගයෙන් අඩු වටිනාකමින් අඩු ග්‍රාම අපිට විකුණුම් පිරිවැය එනවා 8000ක් ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී. ඒතර ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී අගතොගයේ වටිනාකම 4000යි විකුණුම් පිරිවැය 8000යි. ওই විදිහට තමයි අපි ඒ FIFO ක්‍රමයට සහ ಭಾರತ සාමාන්‍ය ක්‍රමයේදී තොග නිකුත් කිරීම සම්බන්ධයෙන් විසඳන්නේ මේ 46 වෙනි ගාන. ළඟට 47න් අපෙන් අහන්නේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය හොයන්න ඉල්ලනවා ආයතනයක. මෙතන මේ ආයතනයේ සමාගමක් තම නිෂ්පාදිත ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ලබන අමුද්‍රව්‍ය යලි ඇණවුම් ප්‍රමාණය තීරණය කිරීම සඳහා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ආකෘතිය භාවිත කරයි පහතුරු සපය ඇත. මේකේ වාර්ෂික ඉල්ලුම තියෙනවා ඒකක 40000ක්. ඒකක 8000ක ඇණවුම් ප්‍රමාණයකදී වාර්ෂික ඇණවුම් පිරිවැය හරි වෙනවා රුපියල් 5000. ඒ කියන්නේ ඒකක 8000ක ඇණවුමක් ඒකක 8000ක අඩංගු ඇණවුමක් සඳහා යනවා වාර්ෂික රුපියල් 5000ක්. ඒකක වාර්ෂික අඳවා ගැනීමේ පිරිවැය යනවා රුපියල් 5ක්. අපෙන් අහන 5 සඳහා දැනගන්න කරන්න ඇණවුමක ඇණවුම් පිරිවැය සහ ආර්ථික ඇණවුම් ප්‍රමාණය. ඒතර ඇණවුමක ඇණවුම් පිරිවැය අපි හොයනකොට අපිට මෙතන පේනවා වාර්ෂික ඉල්ලුම තියෙනවා මේකට ඒකක 40000ක්. ඒතර වාර්ෂික ඉල්ලුම ඒක 40000ක් තියෙනවා. එතකොට වාර්ෂිකව අපි 8000 ඇණවුම් කීයක් කරන්න ඕනේද මේ 40000 සපුරන්න? ඒකක 8000 සැපයුම් වාර 5ක් කරන්න ඕනේ මේ 40000 ද්‍රව්‍ය ඉල්ලුම සපුරන්න. එහෙමනම් ඒ සඳහා අපි කරන්නේ වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය මේ එකක එක ඇණවුමක අඩංගු එකක ගානේ බෙදුවට පස්සේ අපට එනවා වාර්ෂයකට 8000 ඇණවුම් කරන්න ඕනේ වාර ගාන. හරි එහෙනම් අපි කරන්නේ අවුරුද්දටම අපිට වාර 5ක් මේක ඇණවුම් කරන්න ඕනේ. එතකොට වාර 5ක් ඇණවුම් කරනකොට මෙතන කියනවා ඒකක 8000ක ඇණවුම් ප්‍රමාණයකදී ඒකක 8000ක ඇණවුම් ප්‍රමාණයකදී මුළු වාර්ෂික පිරිවැය ඇණවුම් පිරිවැය රුපියල් 5000යි කියලා. එහෙනම් අපි බලමු
කොහොමද හොයාගන්නේ කියලා ඇනෝම්ක ඇනෝම් පිරිවැය. එහෙනම් අපි ඒ සඳහා ඇනෝම් වාර 5න් බෙදනවා. මෙතන අපට සමස්ත වාර්ෂික ඇනෝම් පිරිවැය 5000ක් එනවා. 5000 ඇනෝම් වාර ගානෙන් බෙදහම අපට එනවා එක ඇනෝමක පිරිවැය රුපියල් 1000ක් කියලා. ඊළඟට අපෙන් අහනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය. මේකේ අපි දන්නවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය හොයන්නේ දෙකයි DCO බෙදීම CH ඒකේ මූලය. එහෙනම් දෙක කියලා කියන්නේ යතියා. එතනදී 40000 කියලා කියන්නේ වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය. ඊට පස්සේ ඒකක cost of ordering කියන්නේ ඇනෝමක පිරිවැය 1000යි. cost of holding කියන්නේ තෝග රඳවා ගැනීමේ පිරිවැය 5යි. එහෙමනම් ඒක සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණයක 4000ක් කියලා. ඔන්න ආකාරයට තමයි අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය සහ ඇනෝමක පිරිවැය හොයන්නේ 47 වෙනි ගාන අනුව. ඊළඟට 48 වෙනි ගානෙන් අපෙන් ආන්නේ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය සම්බන්ධයෙන් මේක අපි පරීක්ෂා කරන ගාන සමාගමක් සතු නිෂ්පාදනාංශ දෙකකුත් සේවා දෙපාර්තමේන්තුවේ තියෙනවා කියනවා. සේවා දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදු කාර්ය පිරිවැය අපිට දෙනවා ලක්ෂයක් කියලා. එතකොට නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර වැඩ කළ පැය ගණන් මත පදනම්ව මේ අයවැයගත පොදු කාර්ය පිරිවැය සේවාංශ පොදු කාර්ය පිරිවැය බෙදනවා කියලා කියනවා නැවත නිෂ්පාදනාංශ වලට. නිෂ්පාදනාංශයේ වලට මේ සේවාංශයේ පොදු කාර්ය පිරිවැය බෙදනවා මොකක් පදනම් කරගෙනද වැඩ කළ යන්ත්‍ර පැය පදනම් කරගෙන. එහෙමනම් නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සහ 2 අපිට මේ විදිහට ගත්තාම මේකේ නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 යන්ත්‍ර පැය 7000ක් තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු 2 යන්ත්‍ර පැය 3000ක් තියෙනවා. ඒ වගේම ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 120ක් තියෙනවා නිෂ්පාදනාංශයකට. නිෂ්පාදනාංශ දෙකකට තියෙනවා 140ක්. ඊළඟට ඒකකයක සැකසුම් කාලය නිෂ්පාදන දෙපාර්තමේන්තු එකක ඒකකයක් හදන්න යන්ත්‍ර පැය 3ක් යනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකේ ඒකකයක් හදන්න යන්ත්‍ර පැය 2ක් යනවා. ඔය කරුණු ටික අපිට දෙනවා. දීලා අපෙන් අහනවා නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සඳහා පහත දැක්වෙන දේ ගණනය කරන්න කියලා. නැවත විභාජනය නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සඳහා පාසලන් දේවල් ගණනය කරන්න අපිට දෙනවා. ඒකම අයන්නේ කරන නැවත විභාජනය කළාද සේවා දෙපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය හොයන්න කියනවා. ඒ වගේම යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතකය අපෙන් අහනවා. එතකොට මෙතන නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සඳහා අපිට පුළුවන් නැවත විභාජනය කළ සේවා දෙපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය අහන්න. එතනදී සේවා දෙපාර්තමේන්තු පොදු කාර්ය පිරිවැය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට බෙදා හරින්න අපි බාධක කරගන්නේ මොකද්ද? මේක දෙන්නේ වැඩ කළ යන්ත්‍ර පැය. එහෙමනම් යන්ත්‍ර පැය මේ ගානේ තියෙනවා දෙපාර්තමේන්තු එකට 7000ක් කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ සේවා දෙපාර්තමේන්තුවේ සමස්ත පොදු කාර්ය පිරිවැය තියෙනවා කීයක්ද? ලක්ෂයක්. එතකොට අපිට මෙතන වැඩ කළ යන්ත්‍ර පැය ගණන් තමයි මෙතන පදනම් කරගන්නේ. එතකොට මෙතන අපිට පේනවා යන්ත්‍ර පැය තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සහ නිෂ්පාදන දෙපාර්තමේන්තු 2 7000 සහ 3000 ගානේ. ඒතකොට සමස්ත පැය ගණන තියෙනවා එකතුව මෙතන 10000. 10000 අපි සේවා දෙපාර්තමේන්තුවේ සමස්ත පිරිවැය 10000යි. සමස්ත පිරිවැය 10000 බෙදනවා සමස්ත යන්ත්‍ර පැය ගණන් යන්ත්‍ර පැය වලින් ඒකෙන් 7000ක් අදාළ වෙනවා සේවා දෙපාර්තමේන්තුවට. එහෙමනම් රුපියල් 70000ක් තමයි සේවා දෙපාර්තමේන්තුවේ ලක්ෂයක පොදු කාර්ය පිරිවැයෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකට අදාළ වෙන්නේ. අපි ඒක හෙව්වේ සේවා දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය ලක්ෂය බෙදුවා 7000 සහ 3000 විදිහට තමයි තියෙන්නේ සමස්ත යන්ත්‍ර පැය දෙක එකතුවෙන් බෙදලා ඒකෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකට යන යන්ත්‍ර පැය ගානේ වැඩි කරා අපිට එතකොට සේවා දෙපාර්තමේන්තුවට පොදු කාර්ය පිරිවැය 70000ක් අදාළ වුණා. සේවා දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තුව එකට. ඊළඟට අහනවා 2 යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතකය. යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අපිට හොයන්න පුළුවන්. කොහොමද? මෙතන 120ක් තියෙනවා 120ක් තියෙනවා නිෂ්පාදන ඒකකයක පොදු කාර්ය පිරිවැය. එහෙමනම් නිෂ්පාදන ඒකකයක පොදු කාර්ය පිරිවැය තියෙනවා රුපියල් 120ක්. එතකොට ඒකකයක සැකසුම් කාලය පැය 3යි. එහෙමනම් අපි 123න් බෙදපුවම අපට එනවා යන්ත්‍ර පැයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. ඒක 40ක් වෙනවා 123න් බෙදපුවම. එතකොට ඊළඟට ඒකත් අපි සම්පූර්ණ කරා. ඊළඟට අපෙන් අහනවා
නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පහත දෑ දක්වන්න මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. දැන් මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයනකොට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා අපි කරන්නේ කොහොමද? මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙනවා 1000 මුළු පොදු කාර්ය පිරිවැය තියෙනවා 1500. කොහොමද 1500 අපට ආවේ? ඒක අපට එන්නේ මෙතන මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපට ලැබෙනවා අපට මෙතන පේනවා ඔබට යන්ත්‍ර පැය තියෙනවා 3000ක්. එතකොට ඒකෙන් එක සැකසුම් කාලය දෙනවා අපට යන්ත්‍ර පැය දෙකක්. එහෙමනම් යන්ත්‍ර පැය දෙකක් පාවිච්චි කරලා අපට සකසලා තියෙනවා යන්ත්‍ර පැය 3000කදී ඒකක 1500ක් 3000 බෙදීම 2. ඒකට ඒ ලැබුණ 1500 අපි වැඩි කරනවා මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයන්න 40න් 40 කියලා කියන්නේ මේකේ ඒකේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙන 140 වැඩි කරනවා මෙතන. එතකොට අපි මේක මෙහෙම වැඩි කරපුවාම අපට එනවා සමානයි 1500 වැඩි කිරීම 140 2,10,000. හරි. එතකොට අපි මෙතන මේ 1500 ගත්ත විදිහ පැහැදිලි ඇති. ඒක අපි ගත්තේ මෙතන යන්ත්‍රපැය සමස්තය තියෙනවා 3000ක් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකේ. එතකොට සමස්ත යන්ත්‍රපැය 3000න් අපට නිෂ්පාදනය කරන එකක ගාන හොයා ගන්න පුළුවන්. යන්ත්‍රපැය දෙකක් යනවා එකකයක් හදන්න නෑ. එක 1500ක් හදලා තියෙනවා. 1500 දෙකෙන් වැඩි කරපුවම අපිට එනවා සමස්ත යන්ත්‍රපැය ගියපු ගාන. එතකොට 1500ක් වැඩි කරනවා 140න්. එතකොට අපිට එනවා සමස්ත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එhmenan සමස්ත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වෙනවා මෙතන 2,10,000ක්. ඒක තමයි සමස්ත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 2,10,000 කියනවා. ඒක තමයි නිෂ්පාදන දෙකේ මුළු පොදු කාර්ය පිරිවැය වෙන්නේ. ඊළඟට 49 වෙනි ගානෙන් අපෙන් අහනවා තරග විභාගයක් වෙනුවෙන් සංවිධානය කරන ලද පැය 3ක සම්මානයකට අදාළ තොරතුරු පහක් දැක්වේ. මේක දායකයෙක් නැත්නම් දායකය සහ විචාල්‍ය පිරිවැය දායකය විකුණුම් මිල තීරණයක ආන්තික පිරිවැය සම්බන්ධ ගාන. එතකොට මේ තරග විභාගයේදී ශාලා කුලිය පැයකට 10,000යි, දේශක ගාස්තු පැයකට 15,000යි, ප්‍රචාරණ වියදම් 25,000යි, සහභාගී වන්නෙකු සඳහා දේශන සටහන් වියදම් 500යි, සහභාගී වන්නෙකුගේ ණය කරන සම්මාත්‍රණ ගාස්තුව يعني අපේ විකුණුම් මිල විතර ගන්න පුළුවන් මේ 1,500. හරි. ඔය පිරිවැය ටිකයි අපිට දෙනවා ඉලහන සහභාගී වන්නෙකුගේ දායකය හොයන්න අහනවා. සම්මාන්ත්‍රණයේ ස්ථාවර පිරිවැය අහනවා. ඊළඟට අපෙන් අහනවා මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා සහභාගී යුතු සංඛ්‍යාව. එහෙමනම් අපිට මෙතන පේනවා දායකය හොයද්දී අපේ විකුණුම් මිල වෙන්නේ මේ 1,500. එතකොට මෙතන මේ වියදම් ටික බලපුවම මේකෙන් විචල්්‍ය පිරිවැය වෙන්නේ මේ දේශන සටහන් වියදම් විතරයි. يعني විචල්්‍ය පිරිවැයට පඳුනා ගන්න වෙන්නේ මේ 500 විතරයි. මේක තමයි අපේ විකුණුම් මිල. එහෙනම් අපි දන්නවා විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපට ලැබෙන්නේ දායකය. එහෙනම් අපි විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. අඩු කරාට පස්සේ අපට ලැබෙනවා දායක විදියට 1000. එතකොට මේ ගානේ අපට හොයන දායකය මෙහෙම තමයි හොයන්නේ. විකුණුම් මිලෙන් අඩු කරන විචල්්‍ය පිරිවැය විකුණුම් මිල වෙන්නේ 1,500. එකම විචල්්‍ය පිරිවැය වෙන්නේ 500. එතකොට 1,500 අඩු කරාම 1000ක් ලැබෙනවා. 1000 තමයි මේ 49 වෙනි ගානේ අහන දායකයට පිළිතුර 1000යි. ඊළඟට අපෙන් අහන මුළු ස්ථාවර පිරිවැය. ඒත් මෙතන මුළු ස්ථාවර පිරිවැය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා ශාලා කුලිය ස්ථාවර පිරිවැය, ඊළඟට දේශක ගාස්තුව ස්ථාවර පිරිවැය, ඒ වගේම ප්‍රචාරණ වියදම ස්ථාවර පිරිවැයක් විදිහට සැලකෙනවා. එහෙනම් 10,000 15,000 25,000 එකතුව තමයි මෙතන ස්ථාවර පිරිවැය වෙන්නේ. ඒකට ස්ථාවර පිරිවැය වටිනාකම වෙනවා රුපියල් ලක්ෂයක්. ඊළඟට මුළු පිරිවැය ආවරණය කර ගැනීමට සහභාගී සංඛ්‍යාවෙන් අහනවා. ඒ කියන්නේ නිශ්චිත ලාභයක් ලබන්න විකුණිය යුතු එකක ගන්න වගේ ඒක හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒකත් හොයන්නේ ස්ථාවර පිරිවැය දායකෙන් බෙදලා. දැන් අපි ස්ථාවර පිරිවැය හොයාගත්තා ලක්ෂයක් කියලා. ඊළඟට අපි හොයාගත්ත දායකය 1000ක් කියලා. එhmenan ලක්ෂ 1000න් බෙදපුවම අපට ලැබෙනවා මුළු පිරිවැය ආවරණය කර ගැනීමට මේ දේශනයේ සහභාගී යුතු ශිෂ්‍යයන් ගණන 100ක් කියලා. ඒතර ඒ විදිහට තමයි 49 වෙනි ගාන හදාන්නේ. ඊළඟට අපෙන් අහනවා
50 වෙනි ගානේදී සමාගමක් නව ව්‍යාපෘතියක් භාවිත කර ලක්ෂ 9ක් පිරිවැය වූ යන්ත්‍රයක් හරි මිලදී ගන්න සලකා බලමින් සිටින මේ ව්‍යාපෘතියකින් මේ යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය හා සොන්බුන්නාගේ පිළිවෙලින් අවුරුදු 5ක් සහ සොන්බුන්නාගේ ලක්ෂයක් වෙන රැස්මේතු කළා තියෙනවා. සමාගම මෙම ව්‍යාපෘතිය අපේක්ෂිත වාර්ෂික ලාභය ලක්ෂ 2ක් වන අතර එහි මුදල් නොවන එකම වියදම ෂෙයා වියදමයි කියලා අපිට දෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මේ ව්‍යාපෘතිය සඳහා පාසන්දේ ගණනය කරන්න කියනවා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ ඒ කියන්නේ accounting rate of return සහ පිළිගෙවුම් කාලය වසර වලින් කියන්නේ payback period එක. අපි බලමු කොහොමද ARR හොයන්නේ කියලා. අපි ARR හොයන සූත්‍රය තමයි ARR සමානයි බදුපසු සාමාන්‍ය ශුද්ධ ලාභය බෙදුණු මූලික ආයෝජනය. එහෙනම් බදුපසු සාමාන්‍ය ශුද්ධ ලාභය දෙනවා අපිට ලක්ෂ 2ක්. ඊට පස්සේ මේ යන්ත්‍රයේ වෙන්නේ සමස්ත ආයෝජනය තියෙනවා මූලික ආයෝජන ලක්ෂ 5ක්. එහෙනම් බදුපසු සාමාන්‍ය ශුද්ධ ලාභය ලක්ෂ 5න් බෙදලා 100න් වැඩි කරාට පස්සේ අපිට ලැබෙනවා account rate of return එක 140ක් විදියට. ඒක හරි පහසුයි හැම තමයි ගණනය කරන්නේ. ඊළඟට අපිට ආන පිළිගෙවුම් කාලක්‍රමය අනුව මේකේ ආයෝජන ආවරණයෙන් යන වසර ගණන පිළිගෙවුම් කාලක්‍රමයේදී අපි ආයෝජනයේ පිරිවැය බෙදනවා වාර්ෂික මුදල් ප්‍රවාහයෙන්. ආයෝජනයේ පිරිවැය තියෙනවා ලක්ෂ 9ක්. ඊළඟට වාර්ෂික මුදල් ප්‍රවාහය ගද්දී අපි මේකේ ෂෙයා ප්‍රමාණය අපිට එනවා හෙව්වට පස්සේ 1,60,000. ඒ ෂෙයා ප්‍රමාණය අපි එකතු කරනවා යන්ත්‍රයේ එකතු කරනවා අපේ වාර්ෂික ලාභයට. මොකද ඒක ලාභයෙන් අඩුලා තියෙන නිසා. එතකොට ෂෙයා ප්‍රමාණය ලාභයට එකතු කරාම ෂෙයා වියදම ගැලපුවට පස්සේ අපිට ලාභය ලැබෙනවා 3,60,000. එතකොට වාර්ෂික මුදල් ප්‍රවාහය වෙන්නේ එතන 3,60,000යි. ඊට පස්සේ අපි ලක්ෂ 9 3,60,000 බෙදුවට පස්සේ අපිට ලැබෙනවා පිළිතුරු විදිහට අවුරුදු 2යි මාස 6ක් යනවා මේ ආයෝජනයේ පිළිවෙල ආවරණය කරගන්න පිළිගෙවුම් කාලක්‍රමය යටතේ. ඒතර ඔන්න ඒ විදිහට තමයි අපි 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 40 සිට 50 දක්වා පිළිතුරු අපි සෙව්වේ සාකච්ඡා කරේ. මම හිතනවා මේක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපි පළවෙනි වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරා 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශයට අනුව පළවෙනි ප්‍රශ්නේ ඉඳන් 20 වෙනි ප්‍රශ්නය දක්වා. ඒතකොට දැන් අපි මේ වීඩියෝ එකත් එක්ක සම්පූර්ණ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයම සාකච්ඡා කරා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට මේ තුලින් ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න අවස්ථාව ලැබෙන්න ඇති කියලා. එහෙනම් ඔයගොල්ලෝ තවත් මේ වගේ වීඩියෝ සඳහා අපේ accounts tutor channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ යාළුවොත් අතරේ මේ channel එක share කරන්න. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද නවතිනවා. ඔබට ජය වේවා.